ඇත්තටම මොකද මේ? අද කාලේ මේ විදිහට ඉන්නවා නම් කියන්නේ 100ට අරගෙන 1000ට දුන්නා කියලා. ඇත්තටම ඇයි? මොකද සම්පත් ඇත්තටම මම ප්‍රශ්නෙක ඉන්නේ. මොකද ප්‍රශ්නේ? කියන්න බැරි ප්‍රශ්නයක්ද? නෑ. මෙහෙම දෙයක් තියෙනවා. කොච්චර හරි ගස්ස ගන්න හැදුවත් කොච්චර හරි දෙයක් කරන්න හැදුවත් වරදිනවා. වරදිනවා නම් කමක් නැහැ. ඒකට මිනිස්සු දොස් කියනවා. වැරදීම නොවරදී දොස් පැවරීම වැරදි මාහට නොවරදී සිතන අයහට නිතර වරදී කියනවනේ. මම එකක් කල්පනා කරා. අන්තිමට මම හිත හදාගත්තා. තෝමස් අල්වා එඩිසන් බල්බ් එක හදනකොට 999 වතාවක් වැරදුනවලු. 10 වෙනි වතාවේ ඔහු විදුලි බුබුල හදනවා. ඔහුගෙන් අහනවා ඔබට 999 වතාවක් වැරදුනානේ කියලා. ඔහුට විහිළු කරන අද වගේ මිනිස්සු අපිට වගේ මට වගේ සමහරලාට කියනවා. අයියෝ 999 වතාවක් වරද්ද ගත්තානේ. 1000 වෙනි පාර හැදුවට 999 වතාවක් වැරදිලා. අන්තිමට කියනවා මම 999 වතාවක් ඉගෙන ගත්තා කියලා. ඒ හින්දා මාත් හිතනවා සමහරලාට මේක ඉගෙන ගන්න හම්බෙච්ච අවස්ථාවක් කියලා. අමිල දන්නවද වැඩ බැරි අයට දෙන දඩ මොනවද කියලා? වැඩ බැරි අයට දෙන දඩ තමයි මඩ. හරි. මම නම් ඒ ගැන කිසිම දෙයක් කියන්නේ නැහැ. මට කියන්න සදාචාරාත්මක අයිතියක් නැහැ. අපි එහෙම සාමාන්‍ය මිනිස්සුන්ට දොස් පරොස් දැන් මඩ ගහන්නෙත් නැහැ. නෑ එහෙම හිතලා කරපු දෙයක් නෙමෙයි. ඇත්තටම මේක අපිට අහම්බෙන් වෙච්ච දෙයක් ඕක. මේ ඒ කියන්නේ අහම්බෙන් කැමරාවක් තියලා ඒ කැමරාව අහම්බෙන් සක්‍රිය වෙලා අහම්බෙන් සක්‍රිය වෙලා අහම්බෙන් සපත්තු දාලා අහම්බෙන් යන්න හදලා අහම්බෙන් පටිගත වෙලා අහම්බෙන් ඔය ගිය වැඩක් තියෙන්නේ. ඉතින් අපි මේ ඕක සාමාන්‍යයෙන් අපේ හර්ෂණ එඩිට් එකේ හර්ෂණ ජයවීර හර්ෂණගේ වැඩක්. ඔක ඒ කියන්නේ අපි එයාට දාමු. මොකද අනිත් අය කැමති නැහැ ඒ හින්දා. එන්න මෙහෙම කරමු. ඔව්. පළ දෙනවා නම් පළ දෙන්න විපත්ති නැති සපත්තු. මිනිස්සුන්ගේ පරිණාමයත් එක්කලා ආරක්ෂාව කියන එක හුඟක් වැදගත් වෙනවා. ඒ හින්දා තමන්ගේ ආරක්ෂාවට විවිධ දේවල් නිෂ්පාදනය කරගන්න මිනිස්සු පෙළඹෙනවා. කකුල් දෙකේ ආරක්ෂාවට නම් සෙරෙප්පු සපත්තු. මේ සෙරෙප්පු සපත්තුම ක්‍රීඩාමය දක්ෂතාවයන් එළියට දාගන්නත් පාවිච්චි කරනවා. සපත්තුව නතර වුණේ ඔතන. අන්නේ නතර වෙච්ච තැන ගැන කතා කරන්න අපි ආවා ගම්පහ පැත්තට. ඔබ පිළිගන්නවද? මේ ගම්පහ බස් ස්ටෑන්ඩ් එක. ලොකු පාළු ස්වභාවයක් තියෙන්නේ. හැබැයි මේ නිස්කලංක අඳුරත් එක්කලා ප්‍රයෝජන ගන්න අපූරු කණ්ඩායමක් මේ ගම්පහ බස් ස්ටෑන්ඩ් එකේ හැන්දෑවට ඉන්නවා. කණ්ඩායමේ නායකයා තමයි ප්‍රභාත්. හැන්දෑවට මොකද මේ කට්ටිය එකතු වෙලා කරන්නේ? ඔව් මේ අපේ ක්‍රීඩා සමාජයේ සිනර්ජි ක්‍රීඩා සමාජය අපි මෙතන හැන්දෑවට සියලුම දෙනා එකතු වෙලා රෝද සපත්තු ක්‍රීඩාව කරනවා. ලෝකේ නම් සාමාන්‍ය මේ ක්‍රීඩාව අපි YouTube එකේ බැලුවත් නැත්නම් අන්තර්ජාලය බැලුවත් ඕන තරම් දකිනවා. හොඳ වැඩස්ලා ඉන්නවා ලෝකේ. හැබැයි ඉතින් අපි ගත්තාම අපි කොතනද එතන ඉන්නේ? ලෝකයේත් එක්ක සංසන්දනය කරනකොට අපිට තාම පදින්න ට්‍රැක් එකක් නැහැ. ඉතින් බස් යනකන් ඉඳලා රෑ වෙලා අපි ගොඩක් දුෂ්කරතා මැද්දේ තමයි මේ පුහුණුවීම් කරන්නේ. මේ ක්‍රීඩාව සාමාන්‍යයෙන් ලෝකේ අපි ගත්තොත් එම ලංකාව අපි හොයාගත්තු ක්‍රීඩාවක් නෙවෙයිනේ. ඔව්. නමුත් මේක ලෝකේ තියෙන ක්‍රීඩාවක්. මේකේ පටන් ගැනීම සහ ලෝක තත්ත්වය කොහොමද? රෝලර් ස්කේටිං ශ්‍රී ලංකාවට ගෙනල්ලා මේ ක්‍රීඩාව ක්‍රීඩා අමාත්‍යාංශය ලියාපදිංචි කරලා ලංකාව පුරා ක්‍රීඩකයන් බිහි කරන්න අපිට ශක්තියක් උනේ අපේ නීල් පෙරේරා මහත්මයා. එයා ප්‍රංශයේ ඉන්න කාලේ මේක හදාරලා ලංකාවට ඇවිල්ලා
මේ මට්ටමින් හරි ඉදිරියට ගෙන එන්න එතුමා තමයි අපිට සහයෝගය දුන්නේ. ඇත්තටම රෝලර් ස්කේටින් කියන්නේ මොකක්ද? මොන ක්‍රීඩාවක්ද? රෝලර් ස්කේටින් කියන්නේ අපි දැන් දිවීම ගත්තොත් දුවන්නේ සපත් දෙකක් ස්පයිස් දෙකක් දාගෙන නිකන් දුවනවා. ඒකම රෝද හයි කරපු සපත් දෙකක් දාගෙන ඒ විදිහට දුවනවා. ලංකාව ගැන ඔබට යම්කිසි වැටහීමක් ඇති. මේ ක්‍රීඩාව කොහෙද වෙන්නේ? මොනවද කරන්නේ? කවුද මේකේ ඉන්නේ? මොන වයස් කාණ්ඩවල දරුවෝද ඉන්නේ? මොන තරුණයෝද ඉන්නේ? පොඩ්ඩක් විස්තර කියමු අපි. දැනට මේ ක්‍රීඩාව ලෝකයේ ගත්තත් අවුරුදු 6 සිට අවුරුදු 70 දක්වා අයට මේ ක්‍රීඩාව කරන්න පුළුවන්. ඔයාගේ ටීම් එකේ ඉන්න බාලමයා සහ වැඩිහිටියා කොහොමද? අවුරුදු 4-5 කුඩා දරුවෝත් ඉන්නවා. දැනට මල් ළඟ පදින වයස්ම එක්කෙනා අවුරුදු 30ක ක්‍රීඩකෙක් ඉන්නවා. තාක්ෂණය මොන වගේද පාවිච්චි කරලා තියෙන්නේ? ඒකට තියෙන ඔයගොල්ලෝ පාවිච්චි කරන අලුත් නිර්ණායකතා ලෝක සොයාගෙන ලෝක ඉදිරිපත් කිරීම ක්‍රීඩාවට තියෙන ගුණාංග මේ ටික අපිට පොඩ්ඩක් කියන්න. අපි සාමාන්‍යයෙන් ඇත්ලීට් කෙනෙක් හදනකොට රණර් කෙනෙක් හදනකොට අපි භාවිතා කරන ව්‍යායාම මාලාවල් තියෙනවා. අපි ඒවා ප්‍රයෝජනට අරගෙන සුළු වෙනස්කම් කීපයක් තමයි මේ ක්‍රීඩාවට අදාළව වෙන ටෙක්නික්ස් කීපයක් තියෙනවා. ඉතින් ඒවා හුරු කළාට පස්සේ ඒ දෙකේම සාමූහිකව මේ ළමයි පුරුදු වුණාට පස්සේ රෝලර් ස්කේටර් කෙනෙක් බිහි වෙනවා. මේක ලංකාවේ දැන් කොයි ප්‍රදේශවලද තියෙන්නේ ජනප්‍රිය වෙලා තියෙන්නේ? දැනට අනුරාධපුර ප්‍රදේශයේ තියෙනවා, කොළඹ, එතකොට යාපනයේ, එතකොට ගම්පහ අපි කරනවා, කුරුණෑගල කරනවා. ඔය වගේ ලංකාවේ හැම පැත්තකින්ම ක්‍රීඩිකාවන් මේකට සහභාගී වෙනවා. සමහරවිට මේ ලංකාවේ කී දෙනෙක් විතර වගේ කණ්ඩායමක් මේනකොට මේ ක්‍රීඩාවේ ඉන්නවා? දැනට ජාතික මට්ටමේ තරඟ, පාසල් තරඟ වලට සාමාන්‍යයෙන් ක්‍රීඩකීන් 2000කට විමානයෙන් බසින් මැලවි ඔබේ ළමින් සෑය බඳින් විමානයෙන් බසින් මැලවි සල්ලමාලියේ රූබර සල්ලමාලියේ ලමින් සෑය බඳින් විමානයෙන් බසිනු මැලවි උනා නීල වරණ නෑ මල් ගනසිගේ නගා ඉන්ද්‍ර චාප දෙබැම ඇසිල් විදුලි කවලදී වන් ළමැදකිනේ රත්න තිලක පැලවිනේ සිනාසිසි විමානෙල් බසින් සල්නමාලි දුබර සල්නමාලි චන්ද්‍ර පැටු නලාලත අලක අඳුනුනලේ ආල වදන දන්ත කකුළු කුංග සමන් ඉපෙලේ
නෑලදෑත සල්දාම තාල අඩට තනනලේ ඕලොනී විමානයෙන් පසිල්න සල්මාලී සල්මාලියේ රුබර සල්මාලියේ සල්මාලියේ නමින් සෑය අඳින් විමානයෙන් බස්නු වැනවි ඔබේ නමින් සෑය බඳින් විමානයෙන් බස්නු වැනවි සල්මාලියේ රුබර සල්මාලියේ සල්මාලියේ සම්පත් රටක් ආදරය කරපු නොමියන හඩක් ඇහුණා. ඒකනේ. ඒකනේ වැඩි. දැස් වහගෙන අපි එක අහන් හිටියා. ආන් හිටියා. මේ පුංචි ජීවිතය ඇතුලේ අපි කොහොම හරි හම් වෙනව නේද අයියේ? අද එන්න කිව්වේ ආචාර්ය හේමලාල් ගීතදේව මහත්මයාට. මුලින්ම තියෙන පට්ටම ගැන අපේ හදවතේ ගෞරවය. මෙන්න කිව්වා. මොකද කලින් අපිට හම්බෙන්නේ නැහැ නේ එහෙම හේමලාල් ගීතදේව කෙනෙක්. හැබැයි අද එන්නේ ආචාර්ය මේ ඇත්තටම වේදනාවක් නැද්ද උතරම්ම අනුකරණය කරන එක ගැන? සම්පත් ඉතින් ඒක හොඳ දෙයක්ද මං අහන්නේ? මගේ ආසාව. ඔබේ ආසාවට අනුකරණය කරන එක? එහෙමත් නෙමෙයි. නමුත් මගේ ආදරණීය ශිල්පියා මම ඉතින් පොඩි කාලේ ඉඳලා ආදරේ සමත් අපි කලින් වර්ෂයකට අපි හම්බුණා. මේ වගේමත් අපි කතා කරා. ඉතින් මම කිව්වේ මගේ ඉතින් හදවතේ ඉන්න ශිල්පියා. මොකද පටිගත කිරීම වලදී 10000ක් හම්බෙච්ච මගේ ආදරණීය අමරදේවයන් ඉතින් එතුමාගේ ගීතෙදි මම හැමදාම කියනවා ශබ්ද ප්‍රවාහලි කරද්දී හඬ විතරක් මම වෙනම අහනවා. අහලා ඉතින් ඒකේ කොටස් ඉතින් ඔක සම්පත් සමහරලාට කෙනෙක් ආදරය කරන විදිහ වෙන්න පුළුවන්. මේක තමයි මම කිව්වේ. වදින පුදන විදිහ වෙන්නත් පුළුවන්. පැහැදිලිව. එහෙම වෙන්න පුළුවන්. ආදරය කිරීම තුළ තමන් උත්පාදනය කරන හඬ තුලින් ඒ පුද්ගලයාගේ හඬ નિરાයසයෙන් මතුවෙන වෙන්න පුළුවන්. හරි. අමිල දන්නවද මේ ඊයේ පෙරේද අලුත් පත්වීම අරගෙන අපේ කන්තෝරට ආව පොඩි කොල්ලෝ ටිකක්. අපි ළඟදිත් හම්බුණානේ. පුදුම ගායක්නේ අනේ ඔය කොල්ලන්ට තියෙන්නේ. ඇත්තද? උන්ට නෙමෙයි ගායේ තියෙන්නේ මුන්ටනේ. Qui a vu le drapeau jaune. C'est levé de la part des commissaires. Ici à stabiliser au bon endroit pour l'ensemble de nos attrapeurs. Le dossard numéro 93, oh, la chute.
Avec la machine donc, qui a fait අමිල හැබෑවටම අපේ කන්තෝරුවේ උන්ට නෙවෙයි ගායේ තියෙන මාර්ගවත් වගේ කොල්ලන්ට පැදගෙන ගිහිල්ලා පෙරලි පෙරලි ආපහු එනවා. අපේ නිලන්තයියා මෙතන ඉන්නවා කැමරා. නිලන්තයියා කියන ඕක බලන ගමන් උණලුවේ. ඇත්තටම ඕකට උණ නෙවෙයි කියන්නේ ඕකට කියන්නේ උණ සන්නිපාතේ. සන්නිපාතේ කියන්නේ තඹුරට කැල බයිසිකල් උණ සන්නිපාතේ. හරි මේ දැන් ඊළඟට මෙහෙම කරමු. දැන් සාමාන්‍යයෙන් මේ ලෝකේ මොන හරි දෙයක් නිෂ්පාදනය කරපුවා අපි මෙහි ඉඳන් නිමයි. අන්න ඇමරිකාව චීනේ ජපානේ මේව හදලා හරි අපිට ගහුවානේ. ඒක ඉතින් අපේ එකක් අපි හදවතින්ම කවුරු හරි අලුත් දෙයක් හොයාගත්තොත් නිෂ්පාදනය කරොත් අපි ඉතින් ඇත්තටම සතුටුයි. ඒක අපේ හැටි. ඔව්. හැබැයි කවුරුත් අපේ දේවල් අපේ රටේ අලුත් නිෂ්පාදනයක් කරාම කවුරුත් අපිට එහෙ අපිට ගහනවත් දන්නේ නැහැ. හැබැයි ඒ වගේ විශ්මිත නිර්මාණ කරපු විශ්මිත ඉතිහාසයක් අපිට තිබුණා. දැන් ලෝකේ වර්තමානයේට සහ අනාගතයට අපි මෙන්න මේ විදිහට නවීන තාක්ෂණයෙන් අභියෝග කරනවා. අපි අද දවසේ ඉන්නේ දියසෙන්ව මුණ ගැහෙන්න. මේ ඉන්නේ අන්න ඒ කියන අපේ ලංකාවේ තාක්ෂණික වශයෙන් විප්ලවීය වෙනසක් ඇති කරන්න පුළුවන් කියලා හිතන බොහෝ දෙනෙකුගේ සිහිනයක් සැබෑ වෙච්ච ඒ සිහිනය සැබෑ කරපු දියසෙන්. ඉතින් මේ තමයි ඒ දියසෙන්. ඉතින් දියසෙන් වෙනස කණ්ඩායම හමු වෙන මොහොත. අපි පොඩ්ඩක් ඉස්සරහට යමු. දියසෙන් අපි ඉස්සරහට යමු. ඉතින් මානව රූපී රොබෝ කෙනෙක් විදිහට තමයි දියසෙන් ලංකාවේදී අපිට දකින්න අවස්ථාවක් ලැබෙනවා කියලා පහුගිය කාලේ කතාව තිබ්බේ නෙළුම් කුළුණ පරිශ්‍රයේ. උදේ ඉඳලා හවස් වෙනකන් මිනිස්සු වුණ අපි යකා බැඳගත්තා වගේ වැඩ. එහෙම කියනවානේ. කිසිම විදිහක විවේකයක් නැහැ. ඒ කොහොමනත් අපිට එහෙම වැඩ කරන්න සිද්ධ වෙලා තියෙනවා. මොකද අපි අවට ඉන්න මිනිස්සු සමහර විට අපේ ආයතන ප්‍රධානීන් වෙන්න පුළුවන්. අපෙන් යම් සේවාවක් බලාපොරොත්තු වෙන අය අපේ එහෙම වැඩ බලාපොරොත්තු වෙනවා. අන්තිමට අපිට හිතෙනවා අපිත් නිකන් රොබෝලා වගේ කියලා. ඒගොල්ලෝ හිතන් ඉන්නේ අපි රොබෝලා කියලා. ලංකාව ඇතුළත් රොබෝ තාක්ෂණය යොදා ගන්න තැන් ගැන මේ දවස්වල ලොකු කතා බහක් තියෙනවා. ඒ දියසෙන් කියන නමත් එක්ක අපිත් එක්ක ඉන්නවා දියසෙන් කියන මේ රොබෝ නිර්මාණය කරන නිර්මාතෘ චමීර ජයසිංහ මහත්මයා. අපිට මේ මුලින්ම කියන්නකෝ කවුද මේ දියසෙන් කියන්නේ කියලා. ඔව් අසංක දියසෙන් කියන්නේ ලංකාවේ අපි හදපු පළවෙනි මානව රූපී රොබෝ යන්ත්‍රය. මේ දියසෙන්ගේ තියෙන වෙනස මොකද්ද දැන්? ඒ කියන්නේ අනිත් රොබෝලත් එක්ක ගත්තම දියසෙන් කොහොමද වෙනස් වෙන්නේ? දැන් ලෝකයේ තියෙන විවිධ රොබෝ යන්ත්‍ර. ඉතින් එක එක රොබෝ යන්ත්‍රවල යූස් කරන එක එක ටෙක්නොලොජිස් තියෙනවා. දැන් අපේ දියසෙන් ඕනම විදිහකට මොඩියුලර් විදිහකට තමයි හදලා තියෙන්නේ. එතකොට අපිට ඕනම විදිහකට අපේ රොබෝ ඩිසයින් එක මාරු කරලා එක එක ක්ලයන්ට්ස්ලට අවශ්‍ය විදිහට ඒ රොබෝ යන්ත්‍රය ෆිසිකලි වෙනස් කරන්නත් පුළුවන්. ඒ වගේම software අතින් ගත්තත් ඔක්කොම softwares මොඩියුලර් විදිහට තමයි අපි හදලා තියෙන්නේ. එතකොට ඒ software ආයෙත් අපිට reuse කරන්න පුළුවන් විවිධ industries වල. ඒත් එක්කම ගත්තොත් එහෙම කාටියෝග්‍රැෆි, ඒ කියන්නේ කොහොමද මැපින් ඉන්ඩෝ මැපින් එකක් කරගන්නේ කියලා. ඒ කියන්නේ රොබෝ යන්ත්‍රය යම් ස්ථානයක සිට අනිත් ස්ථානයකට යනකොට ඒකට හම්බෙන බාධකත් එක්ක කොහොමද ඒ රොබෝ යන්ත්‍රය හිතලා ඒ මාර්ගයට යන එකත් අපි අවුරුදු 3ක් විතර ඒ රිසර්ච් එක කරා. ඉතින් ඒක අපේ ගොඩක් ස්ට්‍රෝං පොයින්ට් එකක් අපේ හියුමනොයිඩ් රොබෝට් එකේ.
ඇත්තටම මේ අපේ මිනිස්සු හෙලිකොප්ටර් හැදුවා. අපේ මිනිස්සු වාහන හැදුවා. අපේ මිනිස්සු රොබෝවරු හැදුවා. අපේ මිනිස්සු අලුත් යන්ත්‍ර සූත්‍ර හැදුවා. මේ රටේ මිනිස්සු හැදුවේ නැත්තේ මොනවද? කොපමණ දේවල් හැදුවාද? හැබැයි අතීතයේ හදපු දේවල් වල තැනක් තිබ්බාද? රටේ කතා කරාද? රටේ ලෝකයට හඳුන්වා දුන්නාද? සමහර දේවල් ඔබ විශ්වාස කරන්න ඒවා හිතාමතා පාලකෝ සැඟෙව්වා. හැබැයි දැන් එහෙම යුගයකට නෙවෙයි අප තල්ලුවන්නේ. සූරපුරයක් කියවට දැන් පේනවා අතීතයේ කොහොමද කුඩුපුරයක් වෙලා තිබ්බේ කියලා මේක. යන විදිහට දැන් අපි හොඳ තැනකට යනවා. ඒ නිසා අපේ රටේ නිර්මාණ කරන ඔබට මේ රට ඇතුලේ තැනක් තියෙනවා. නේද? අනිවාර්යයෙන්ම මේ නිර්මාණය කරන රට මේ තාක්ෂණයේ අනාගතයේ අපේ પરම්පරාවට. ඒක ඒ බාර ගන්න ඉන්න ඔබට ලැබෙන දායාදේ ඔබේ ලැබෙන වස්තුව අපි දැන් රට මේක අපේ රට අපි ජීවත් වෙන රට අපි මැරෙන රට මේකට අවශ්‍ය කරන තාක්ෂණය සහ අවශ්‍ය කරනම ගුණාංග ටික මේ රටට දැන් වර්තමානයේ නිර්මාණය වේගන යනවා රට නිවැරදි දිශාවට යමින් තියෙනවා. දැන් ඇත්තටම මේ ඔබත් මේ වගේ දේවල් කරලා තියෙනවා නම් ඒක වෙනසට හරියනවා නම් ස්ථිරව මේට කතා කරන්න. අපි ආයේ දෙසරයක් හිතන්නේ අපේ කැමරාව ඔබ ළඟ. හරි. ඒ කතා කරේ තාක්ෂණයේ පැත්තේ තාක්ෂණයේ දියුණුව ගැන. මෙහෙම කියමුකෝ දැන් ඉස්කෝලේ යන පුංචි අපි දැන් අපේ යාළුවෝ දැන් වෙනස බලලා ගොඩක් අය තියෙන ප්‍රතිචාරات එකලා අපි දන්නවා මේ පාසල් වයසේ ඉන්න ගොඩක් අය වෙනසට ආදරේ කියලා. හරි. අද ඉස්කෝලේ ගියාද? අද ඉස්කෝලේ ගියේ මොකේද? සමහර තාත්තත් එක්ක බයිසිකලේ නැත්නම් වාහනේ නැත්නම් බස් එකේ කෝච්චියේ ඉස්කෝලේ ගියා වෙන්න පුළුවන්. නරකද මේ විදිහට ඉස්කෝලේ ගියොත්? ළමයා ගේන්න යන්නේ වෙලාව 1:10යි. බත්තර මුල ඉඳලා වැල්ලවත්තට යන්න ඕනේ. මහා පාරේ ගියා නම් කොහොම තියෙදනේ? එහෙනම් ඉතින් 12ටවත් ගෙදර යන්න ඕනේ. හැබැයි එකමාරට කොල්ලට ඇරෙනවා. 1:10 වෙලාව. යන්නේ මේකේ. මේ දරුවෝ ටික පරිස්සම් කරගෙන එක්ක ගිහිල්ලා ආපහු අම්මලා තාත්තලාට ගෙනල්ලා බාර දෙන්නේ මෙතුමා. යාත්‍රා බාර නිලධාරී. ඇතරම මම ශ්‍රී ලංකා නාවික හමුදාවේ යාත්‍රිකංශයේ වසර 22ක් රාජකාරී කරලා ඉඩම් ගොඩකිරීමේ අමාත්‍යාංශ මගින් ක්‍රියාත්මක කරන මේ මගී ප්‍රවාහන අංශයට සම්බන්ධ වුණේ. මම මේ යාත්‍රා බාර නිලධාරී හැටියට මේ ආයතනයේ කටයුතු කරනවා. වර්තමාන ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ සංකල්පයක් තමයි මේක. ඉතින් එතුමන් බලයට පත් වුණාට පස්සේ ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව ජෙනරල් සොයිසා මැතිතුමන්ගේ ප්‍රධානත්වයේ ඒ වගේම අපේ මැනේජින් ඩිරෙක්ටර් LRDC සමාගම එතුමන්ගේ තමයි මේ සංකල්පය කුඩා යාත්‍රා සංකල්පය එතුමන්ගේ මූලික අධීක්ෂණය යටතේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. බෝට්ටු වලින් මගේ ප්‍රවාහනය කරන්න දැන් උදාහරණයක් අපි නිකන් හිතමු හැමිල්ටන් නැල දෙයනේ මීගමු ඉඳලා කෙලින්ම කොළඹට එන්න මිනිස්සුන්ට අර එක්කෝ හයිවේ එකේ හරි නැත්නම් සාමාන්‍ය මීගමු පාරේ හරි ට්‍රැෆික් වල ඉඳගෙන වේලීගෙන නේද අමාරුවෙන් එන්න නැතුව බෝට්ටු සර්විස් එකක් දාලා තිබ්බනම් මොනතරම් පහසුවක්. දැන් මේ ක්‍රමයේ ඉස්සරහට මේ රටේ දිග හැරෙනවා. යාත්‍රාවේ අනබාර නිලධාරී හැටියට කටයුතු කරන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ අපේ විශ්‍රාමික නාවිකයෝ. එහෙනම් බය වෙන්න දෙයක්ම නැහැනේ. ඇත්ත වශයෙන්ම නෑ. මොකද ඒ වසර 22ක සේවා කාලයේදී මෙතුමන් ලැබපු අත්දැකීම් මේකට බොහෝමයක්ම උපකාරී වෙනවා. ඒත් එක්කම විශේෂයෙන් කියන්න ඕන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සමග අපි LRDC ආයතනය එක් වෙලා මේ යාත්‍රාවේ ගමන් කරන සියලුම ජනතාවට මගීන්ට ලක්ෂ 10ක රක්ෂණාවරණයක් තියෙනවා සෑම පුද්ගලයෙකුටම. රාජකාරී කරන මගේ යාත්‍රාවේ රාජකාරී කරන පිරිස් ලයිව් සර්වින්. ඒ කියන්නේ දැන් මුහුදට මේ වතුරට වැටෙන කෙනෙක් බේරා ගැනීම සම්බන්ධව මනා නිපුණත්වයක පාඨමාලාවන් හදාරපු කට්ටිය. ඒ නිසා කිසිම බයක් වෙන්න දෙයක් නැහැ ඇත්ත වශයෙන්. මේ දරුවෝ පැය 6ක් විතර ඉස්කෝලේ ඉඳලා විෂයන් ඉගෙනගෙන ඒගොල්ලන්ගේ මනස පුරවගෙන මේ යන විනාඩි 20 මොනතරම් නිදහස් මනසකින්ද මේගොල්ලෝ කියලා දියදේ බහින්නේ. දැන් මම අහන්නේ සමන්නය මේ සුන්දරත්වය ඔබ සෑමදාම උදේ හවස යනවනේ. මේ සුන්දරත්වය දෙපස හැමදාම දකින්නවද? ඇත්තටම මොකද මේ උදේවරුව කියන්නේ හරිම සුන්දරයි. මොකද ජලය ගලා බසිනවා පැහැදිලිවම. ඊට අමතරව කුරුල්ලෝ ඒ වගේ අර මේ පුතාලා කිව්වා වගේ
කිඹුල් පොඩි කිඹුල් පැටවෝ ඉන්නවා. හරි සුන්දරයි. ඒ සුන්දරත්වය දකින්න උදේටත් දකින්න අපි හවසටත් දකින්න. ඉතින් ඒ සුන්දරත්වය දකින්නවා වගේම දැන් අපේ ජනතාව හුරු වෙලා තියෙනවා මේක මේ සුන්දරත්වය විඳින්න වෙනම තමුන් අර විවේකීව ගත කරන වෙලාවන් වලදී මේ යාත්‍රාවක් රැගෙන ඒ වගේ අවස්ථාවන් වලටත් පෙළඹිලා තියෙනවා. ඉතින් ඒ නිසා ආයතනයේ මගින් කටයුතු කරලා තියෙනවා. ඒ විදිය ගමන් කරන කට්ටියන්ට මේ පහසුව සලසලා දෙන්න. විශේෂයෙන්ම ඉස්කෝල දරුවන්ට. ඉස්කෝල දරුවන්ට තමයි විශේෂයෙන්ම අපි එක ළමෙක් හිටියා. ඒක තමයි සංකල්පය. කාඩ් එකක් එකේ කැමති කොලයක් ගන්න අවස්ථාවක් දෙනවා. හැබැයි මට පෙන්නන්න එපා. ඔව් එක කාඩ් එකක් නිල් පාට. අපි ඒක අයින් කරමු. ඔයා ගන්න කාඩ් එක මට පෙන්නන්න එපා. ඊට පස්සේ මම මට සයින් එකක් දාන්න දෙනවා. ඒ සයින් එකත් මට පේන්නේ නැති වෙන දාන්න ඕන. කැමති කාඩ් එක. ඔයා ගත්ත කාඩ් එකේ මම අනිත් පැත්තට හැරුණාම සයින් එකක් දාන්න. සයින් එකක් දාන්න. හරි ඔයා දාලා ඉවරයි. හරි එහෙමනම් ඔයාගේ කාඩ් එක දෙන්න මම ඇතුළට. හොඳට බලාගත්තද? මම ඒක ඇතුළට දානවා. දාලා මම ඔයාගේ එක අතක් මම දිගා. ඔයාට පුළුවන් පැක් එක තියා මෙහෙම අල්ලගත්තාම අනිත් අතේ වහගන්න. කාඩ් ඔක්කොම ටික. පොද කළා. ඔයා ඔයාගේ කාඩ් එක කොතනද තියෙන්නේ කියලා මේ වෙලාවේ. එහෙම දන්නේ නැහැ. කීවෙනි කාඩ් එක කියන්නත් ඔයාට බෑ. මම ඔයාගේ කාඩ් එක chances 3ෙන් ගන්න. අය බලමු මුලින්ම අත බුරුල් කරන්න පොඩ්ඩක්. මම ගන්නවා අඩියේම කාඩ්. බලමු මේක අඩියේ පැවිලා තියෙන ඔයාගේ කාඩ් එක. මේකද ඔයාගේ කාඩ්. මට තව එක chance දෙකක් තියෙනවා. මේ මගේ දෙවෙනි chance එක. මේකද ඔයාගේ කාඩ්. දෙකම picture cards ආවේ ඒත් ඔයාගේ නෙමෙයි. දැන් මගේ තුන්වෙනි chance එක. අනිවාර්යෙන්ම හරියන්න ඕනේ ඒකේ. මේ වෙනකන් එකක්වත් වැරදිලා නැහැ. මොකක්ද ඔයාගත්ත කාඩ් එක? ඔයාගේ සයින් එකත් එක්ක. ඔයාගේ සයින් එක තියෙන 1 2 3 කාඩ් එකව තාම අල්ලන් ඉන්නේ. මම හිතන්නේ. දිගල බං. එංගලන්තේ ඩයිනමෝ විතරද වැඩ්ඩා? ඇයි අපේ රටේ නැද්ද? අර කවුද මේ නරියා ඉබ්බට කකුල තියාගෙන ඉන්නවා පස්සේ ඉබ්බා ගිහලා කෙට්ලර් පෑගිලා ඒ වගේ අර අපේ අසංකත් මේක ඉල කරන් ඉන්නත් දන්නේ කැටයක් ඇතුලේ තියෙන්නේ කියලා. මැජික් ඈ. ඔවා මැජික්. අමුතු බෑන්ඩ් එකේ අමුතු වැඩ තියනවද? අමුතු වැඩ තියෙනවා. හිතේ ගමු. ඇයි මේකට අමුතු කියලා දැම්මේ? මේක මම හිතන්නේ මේ මුලින්ම නුවර පටන් ගත්ත බෑන්ඩ් එකක්. ඇත්තම කතාව නුවර පටන් ගත්ත නුවර සහෝදර තමයි ඉඳලා තියෙන බෑන්ඩ් එකේ. ඊට පස්සේ දැන් හිමින් මේක කොළඹට ව්‍යාප්ත වෙලා තිනා. දැන් ඉතින් මේ යාළුවට එකතු වෙලා මේ බෑන්ඩ් එක කරගෙන යනවා. සිතු මීට වඩා සාධාරණ උත්තරයක් මට ඕනේ. ඔයානේ දැන් මේකේ වැඩ? දැන් නෑ. අමුතු බෑන්ඩ් එක මගේ යාළුවෝ ටික ඔක්කොම ඉන්නේ. අපි කට්ටිය තමයි කරගෙන යන්නේ. ඉතින් බෑන්ඩ් එකේ මුලින්ම බෑන්ඩ් එක හැදලා තියෙන්නේ නුවර පැත්තේ තමයි. ඒ තමයි මුලින්ම චතුරංග අයියා මෙයා ඉන්නවා. ඒ විදිහට නුවර තමයි මුලින්ම බෑන්ඩ් එක හැදුනේ. ඉතින් දැන් කට්ටිය මෙහි ඉන්නේ. අපි දැන් අපි කරගෙන යන බෑන්ඩ් එක. හරි. සුපුරුදු හඬක් අමුතු බෑන්ඩ් එකේ අමුතු වැයුමක්. අපි ලැස්ති.
නිස්කලංක වෙලාවක අඩනින් දෙහැ තියෙන වෙලාවක අහන් ඉන්න පුළුවන් විදීමක්. බොම්බේ සිනමා නිර්මාණය. ලස්සන චිත්‍රපටයක්. අමිල මේ කෙනෙක් වැඩිපුර ඇවිද්දොත් එයාගේ පය ඇවිද්ද පය. ඒ ඇවිද්ද පය දහස් වටේ. දහස් නෙමෙයි ඒක 2000 වටින්නත් පුළුවන්. අපි ඇවිද්ද පය දහස් වටේ කිව්වට මේකට කියන්නේ මොකද්ද? පුළුවන් නම් ඔබ අපිට කියන්න. ලෝකයේ තියෙන ටූර්නමන්ට් වලට සම්බන්ධ වෙන්න අපිට වකරේ අවස්ථාවක් තියෙනවා. ඔව් ඇත්තටම කියනවා නම් අපේ ශ්‍රී ලංකාවේ ඉන්න දරුවෝ හරි දක්ෂයි. නමුත් අපිට මේ පහසුකම් ලැබෙනවා නම් අපිට ලෝකේ ජය ගන්න එක එහෙට වැඩක් නෙමෙයි. ඉතින් හරියට පදින්න තැනක්වත් නැතුව මේ පාරවල් වල බොහොම අමාරුවෙන් කාලය හොයාගෙන බොහොම වෙහෙස මහන්සි වෙලා ඇවිල්ලා මේ මට්ටමේ ඉන්න දරුවොත් හොඳ මට්ටමක ඉන්නවා. ලංකාවේම ඉන්න අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පාවිච්චි කරන්න පුළුවන් විදිහේ ට්‍රැක් එකක් හදලා දෙන්න පුළුවන් නම් ඒක ලොකු සහයෝගයක්. රෝලර් ස්කේටින් කියලා කියන්නේ එක පැලැන්තියක ක්‍රීඩාවක්ද? නෑ එහෙම එකක් නෑ. ගමක ඇතුලේ ඉන්න දරුවන්ට කොළඹ ඉන්න දරුවන්ට එහෙම කියලා ભેදයක් නෑ මේක. දැන් ප්‍රභාත් වගේ දැන් කෝච් කෙනෙක් ගාවට ඇවිල්ලා දැන් වැඩේට බහින්න යන්නේ. එහෙම කියලා සපත්තු දාගත්තොත් මේ තරගට එන්න බෑනේ. ශරීරය ප්‍රගුණ කරන්න ඕන දේවල් ටික කොහොමද ප්‍රභාත්? ඔය රහස් ටිකත් අපි කියමුද? ඉස්සල්ලාම ශරීර ශක්තිය වර්ධනය කරනවා වගේම ඒක විතරක්ම මදි. එයාගේ මානසික ශක්තිය වර්ධනය කරන්නත් අවශ්‍ය වෙනවා. ඉතින් ඒකට අපි නොයෙක් ක්‍රම උපායන් භාවිතා කරනවා. ක්ෂණික තීරණ ගැනීම, Tamanට තමා ගැන විශ්වාසය ඇති කරන්න පොඩි පොඩි ටෙක්නික්ස් වගේක් තියෙනවා. ඉතින් අපි ඒවා කරලා තමයි අවසානයේට තමයි රෝද දෙක උඩ හිටගෙන ඒකෙන් පැදගෙන යන්නේ කොහොමද කියන එක කියලා දෙන්නේ. දැන් ඔයා කිව්වා හැබැයි මේ ලංකාවේ ටූර්නමන්ට් තියෙනවා. ජාතික මට්ටමේ තරග තියෙනවා. දීනේ මේ පිච් එක නැත්නම් කොහොමද මැච් එක ගන්න? ඒක තමයි ජාතික සංගමයේ ඉන්න බලධාරීන් මේ වැඩේ එහෙම අපිට තනක් නැහැයි කියලා අතාරින්නේ නැහැ. ඉතින් ඒගොල්ලෝ බොහොම අමාරුවෙන් උත්සාහයෙන් අපි මේ වෙනකොට ටොරින්ටන් එකේ තරඟ පවත්වනවා. ඊට අමතරව කැලණියේ රජමහා විහාරයේ පිටිපස්සේ තියෙන ලේන් එකේ තරඟ පවත්වනවා. ඉතින් ඔය තැන් දෙක තුනේ තමයි අපි බොහොම අමාරුවෙන් මේක පවත්වාගෙන යන්නේ. දැන් එතකොට කෙනෙක් සාමාන්‍යයෙන් දැන් මේකට මෙහෙම දෙයක් තියෙනවානේ. අනතුරු වීම ප්‍රවණතාවය. දැන් පුංචි ළමයි කිව්වා නර්සරි දරුවෝත් ඉන්නවා. දැන් ඒ දරුවගේ ඉඳලා ඉන්නකොට පුංචි දරුවෝත් එක්ක සෙල්ල හරි බයයි. දැන් ප්‍රභාත්ට බාර දුන්නාට දරුවෙක් අනතුරක් වෙන්න තියෙන කෙස් ගහක ප්‍රමාණයනේ තියෙන්නේ ප්‍රභාත්. මේකට ඔයගොල්ලෝ අනුගමනයේ ආරක්ෂක සාමාන්‍ය මම පුරුද්දක් විදිහට ඒ ආරක්ෂක කට්ටලේ පලන් දන්නේ නැත්නම් මම ඒ ළමයාට පදින්න දෙන්නේ නැහැ අවංකවම. ඉතින් වෙන කෙනෙක්ගේ එකක් හරි ළමයට දාලා තමයි ට්‍රැක් එකට අපි දාන්නේ. ඒ යම්කිසි අවස්ථාවක ඒගොල්ලෝ වැටුනොත් ඒ වැටෙනකොට ඒකෙන් බේරෙන්නේ හානි අවම කරගන්නේ කොහොමද කියලාත් අපි ඒගොල්ලන්ට උගන්වනවා. සාමාන්‍යයෙන් අපි දන්නවා මේ එක එක තරඟවල එක එක ඉවෙන්ට් තියෙනවානේ. දැන් අපි පිහිනුම් තරගයක් ගත්තොත් සමනලාර කියයි විවිධ විදිහට තියෙනවානේ. ධාවන තරගයක් තිබ්බා මීටර් 100 104 200 මේ ක්‍රීඩාව තුල මේ ක්‍රමවේදය තුල තියෙන මොනවාද ඉවෙන්ට්? මීටර් 100 200 ඒ වගේ කෙටි සහ කිලෝමීටර් 5 වගේ දුර තරඟ ඒ ආකාරයෙන්ම මේකෙත් පැවැත්වෙනවා. ධාවන තරඟ වගේ තියෙනවා. ධාවන තරඟ වගේ තියෙනවා. ඊට අමතරව දැන් මම දැක්ක සමහරු වැඩ දානවා නිකන් අර එක මේ රෝලර් ස්කේටිං ක්‍රීඩාවේ තියෙනවා ඩිසිප්ලින් 11ක්. දැනට අපි ශ්‍රී ලංකාවේ කරන්නේ රෝලර් මේකට කියන්නේ ස්පීඩ් ස්කේටිං. මේ රේස් පදින එක. ඊට අමතරව තියෙනවා ඉන්ලයින් ස්කේටිං කියලා එකක්. ඔබ දැකලා ඇති YouTube එකේ එහෙම මොනවාද කෝන්ස් තියලා සංගීතයකට රිද්මයානුකූලව පාද හසුරුවමින් කරන එක. ඊට අමතරව තව තියෙනවා රෝලර් හොකි. එතකොට තව තියෙනවා රෝලර් බෝල්, රෝලර් ඒ වගේ රෝද සපත්තු යොදාගෙන කරන තව ක්‍රීඩා 11ක් තියෙනවා. ඔය රෝද සපත් වල තිරින්ග එහෙම නැහැ. බ්‍රේක් එහෙම නැහැ දැන්. ඕවා අකුලෙන් පාගන්නත් නැහැ අතින් අල්ලන්නත් නැහැ. මේ කරනවා නම් දරුවන්ට විශේෂ පුහුණුවීමක් ඕන දැන්. හැබැයි අමිල දැන් ලංකාවේ පාසල් වල මේ ක්‍රීඩාව ආරම්භ කරන්න ප්‍රමුඛත්වයේ දීගෙන තියෙනවා දැන්. විශේෂයෙන්ම ගත්තාම ලංකාවේ ටිකක් ඔය
ටිකක්. ලොකු පාසල් කියලා එකක් තියෙනවා. ගම්පහ ලොකු පාසල් ටික, නුවර ලොකු පාසල් ටික, කොළඹ ලොකු පාසල් ටික. අන්න එහෙම පොඩි තියෙනව නේද? එහෙම කතාවක් තියෙනවා. මෙතන මේ පොඩි අයත් පදිනවා. ඒ කියන්නේ මේක මේ පාසල් අතර සාමාන්‍ය ඉතින් ක්‍රීඩාවක් ජනප්‍රිය වෙන්නේ ප්‍රධාන පෙළේ පාසල් අතරනේ සම්පත් ඒක එහෙම ප්‍රශ්නයක් තියෙන. ඒ නිසා වෙන්නේ නැති. හැබැයි මෙතන ගම්පහේ වැඩේ තිබ්බට මම හිතන්නේ කුරුණෑගල පැත්තේ ළමයි පව ඈත පැතිවල ළමයි ඇවිල්ලා හිටියත් එන්න. ඔබ දන්නවද එක කැමරාවකින් පමණක් ඔය රෝගත කිරීම කරන්න බෑ. මොකද කැමරාව අටවගෙන ඔක්කොම කරගත්තේ ඔය කට්ටිය ගිහිල්ලා ඉවරයි. ඒ නිසා ඔබ විශ්වාස කරන්න කැමරා 6ක් පාවිච්චි කරලා ඔය රෝගත කිරීම අපි කරේ. ඒ කියන්නේ එහෙමයි අපේ මහා පම්පෝරියක් නෙමෙයි මේ කිව්වේ. නමුත් අර වෙච්ච මහන්සිය පැහැදිලි ලෙසම වෙච්ච මහන්සිය. අනිත් එක දැන් ඇත්තටම ලයිටින් දැන් රෑනේ ඕක කරේ. ඒතර ලයිටින් මදි. ඉතින් කොහොම ලයිට් ගෙනාව ටවුන් එකක් ලයිට් කරන්න කොහොමද කියන්නේ? පස්සේ වටේ තියෙන වාහනවල ඉන්න අම්මලා තාත්තලාගේ වාහන ටවුන් එකේ ගම්පහ හිතවතුන්ගේ වාහන ගෙනල්ලා වාහනවල ලයිට් කරලා මාර ලස්සන එකයි. ඒ ගම්පහ මිනිස්සු ප්‍රබාට්ට ලොකු හයියක් දුන්නා. ඒ කියන්නේ ක්‍රීඩාවට වගේම මේ දරුවන්ගේ අනාගතේට මිනිස්සු හරි ආදරේ හැමෝටම බොහොම ස්තුතියි. අතන මේක ස්තුති කරන්න ඕනේ. තරම් වටින දෙයක්. අපි යමු ඊළඟට. යමු. මෙහෙමයි. දැන් ඔය ස්කේටින් එකේ තියෙනවා ඔය ඇවිල්ලා මේ රෝලර් ස්කේටින් කියන එකනේ. ඔය ක්‍රීඩාව ඇවිල්ලා එකක් විතරයි. හැබැයි අර ගමේ රුවන්වැලි සෑය දැකලා ඇවිල්ලා උපාසකම්ම කළු ගමේ පන්සලේ චෛත්‍ර ගහන්න දෙනවා පයින් කියලා. මේක බලලා එහෙම කියන්න එපා. බලන්නකෝ මේක. නේද? වෙහෙර ගිලපු යකාට අග්ගලෙත් කජ්ජක්ද කියවලු. දැන් අඬු බඩු නම් කොච්චර කැඩෙන්න ඇත්ද, හතර හන්දි කොච්චර කැඩෙන්න ඇත්ද මුල් කාලේ පුහුණුවීම් කරනකොට. බලන්නකො අපූරුවට යන විදිය. අර කනේ වැලි ගෑවෙන්න වංගු ගන්නවා කියන්නේ අන්න එහෙම යනකොට. කිසිම ඒකෙත් හෑන්ඩ් බ්‍රේක් නෑ. මොකුත් නෑ, බ්‍රේක් නෑ. ඒකයි මම කියන්නේ දැන් අර අපේ පුංචි උන්ගේ දේ දිහා බලලා මේ දේ දිහා බලලා මේක ජාත්‍යන්තර ත්‍රිණ ප්‍රවීණ ක්‍රීඩකෙක්. එයා දිහා බලලා අපේ පුංචි උන්ගේ දේ මේ හැලු කරන්න එපා. ඒක අපි කියන්නේ. හරි. දැන් අපි මේ ඒකේ බ්‍රේක් නැති වුණාට ජීවිතේට බ්‍රේක් තියෙනවා. ඒක මතක තියාගන්න ඕනේ. මම ඊළඟ කතාව කියන්න. කියන්න. හරි කියන්න. දියසෙන් කුමාරයා ඉපදිලා තියෙන්නේ. හැබැයි රජ කරන්න නෙවෙයි වැඩ කරන්න.
මහින්ද්‍ර මහත්තයා ඇයි මේ දියසෙන් කියලා නම තියෙන්නේ? මොකක්ද ඒකට හේතුව? දැන් අපි ගත්තොත් එම අපේ පොත්පත්වල තියෙන්නේ දියසෙන් කියන කුමාරයා ඇවිල්ලා ලංකාව නෙමෙයි ලෝකෙම ලොකු චරිතයක් වෙන එක්කෙනා තමයි දියසෙන් කියන්නේ. ඉතින් ওই දියසෙන් කියලා Z එකෙන් අපි දැම්මේ දැන් අපි ග්ලෝබල් යන්නත් එපා. අපි කල්පනා කරන්න ඕනේ ලංකාවේ දේවල් රැකගෙන කොහොමද පිටරටට යන්නේ කියලා. ඉතින් අපි Zen කියලා ගත්තාම ඕක චීන ශිෂ්ටාචාරයෙන් එන මෙඩිටේෂන් එකත් එක්ක බද්ධ වෙච්ච දෙයක්. ඉතින් අපේ දියසෙන් කුමාරයා පිටරටට ගෙනියන්න අපි කෙලින්ම ඒ කියන්නේ ඒ දෙකම එකතු කරාම තමයි අපිට යන්න පුළුවන්. අපි දැන් දියසෙන්ව හදලා තියෙන්නේ. දියසෙන්ට පුළුවන්ද මේ මාකට් එකට සරිලන විදියට Tamanගේ ගමන ඉස්සරහට යන්න කියලා මම අහුවොත් ඔබතුමාගේ උත්තරේ. වෙන රටවල් වල ඉන්න රොබෝට්ස්ලත් එක්ක ගත්තොත් අපි හොඳම තැනක ඉන්නවා. හැබැයි දැන් ඇමරිකාව වගේ තියෙන බොස්ටන් ඩයිනමික්ස් වගේ රොබෝට්ස්ලා ඒවත් එක්ක අපි තාම තරඟ කරන්න කිසිම තැනක නැහැ. ඒ රොබෝට්ස්ලා ඒ කියන්නේ ගොඩක් ඇඩ්වාන්ස්. හැබැයි අපි ගත්තොත් එහෙම අපි මේ අවුරුදු 3කින් කරපු එක වෙන රටවල වල අවුරුදු 10ක් වගේ අරන් තියෙන R&D වලට. ඉතින් අපිට ඒවත් එක්ක ගත්තොත් අපිට තේරෙනවා අපිට එක්ස්පොනෙන්ෂියලි growth එකක් තියෙනවා කියලා. මොකද ලංකාවේ ඉන්න ඉංජිනේරුවෝ ඒ හිතන හැටි ඒගොල්ලන්ගේ ක්‍රියේටිවිටි එක ඉන්ටෙලිජන්ස් එක ලොජික් ගත්තොත් එහෙම ලෝකේ අනිවාර්යයෙන්ම top 5 ඉන්නවා. ඉතින් අපිට හිතනවා 2025 වෙනකොට වගේ අපි ගොඩක් ලොකු තැනකට එන්න පුළුවන් මේ හියුමනොයිඩ් රොබෝට් ටෙක්නොලොජි එකත් එක්ක. මොකද දැන් මාකට් ඩිමාන්ඩ් එකත් ඒක වැඩි. දැන් අපිට දියසෙන්න මුලින්ම හම්බෙන්නේ නෙළුම් කුළුණේදී. එහෙම තමයි කතාව තියෙන්නේ. ඇත්තද එතනදී අපිට මුලින්ම හම්බෙන්නේ? නෙළුම් කුළුණේට තමයි අපි පළවෙනියටම රොබෝ දාන්නේ. ඊට පස්සේ දැන් අපි තව ශ්‍රී ලංකාවේ තියෙන මොබයිල් ප්‍රොවයිඩර් කෙනෙක් එක්කත් කතා කරගෙන යනවා මේ කොහොමද ඒගොල්ලන්ගේ එන කස්ටමර්ස්ලාව ග්‍රීට් කරලා ඒගොල්ලන්ට අවශ්‍ය දේවල් රොබෝගෙන් ප්‍රොවයිඩ් කරන්න කියලා. ඉතින් දැනට අපිට ඕඩර්ස් 8ක් වගේ තියෙනවා අපේ දියසෙන් රොබෝට. නෙළුම් කුළුණේදී තමයි ඔයාට බලා ගන්න පුළුවන් මුලින්ම. දියසෙන්ට කතා කරන්න ඕනේ සිංහලෙන්ද? එහෙම නැත්නම් එයා වැඩ කරන්නේ කොහොමද? ඔව් අනිවාර්යෙන්ම මේ ඔයාට ගිහිල්ලා සිංහලෙන් කතා කරන්න පුළුවන්. ඒ ඇත්තටම අපි කරන ඕනම සොලියුෂන් එකක් ගේම් එකක් හැදුවා සොෆ්ට්වෙයාර් එකක් හැදුවා අපි සිංහල භාෂාව තමයි මූලික කරගන්නේ. මොකද අපේ භාෂාව සිංහල. එතකොට අපි බැලුවොත් එහෙම අපේ ඔෆිස් එකේ ඉන්නවා භාෂා 16ක් කතා කරන්න පුළුවන් ළමයි. හැම ආගමෙම ඉන්නවා. එතකොට ස්ටැන්ෆර්ඩ් යුනිවර්සිටි එකට ගිහිල්ලා ඒ O level fail වෙච්ච ළමයාගේ පිටම ඉන්නවා. හැබැයි අපේ ඔෆිස් එකේ මූලික භාෂාව සිංහල. ඒතකොට සිංහල ඔයමයි සිංහල දන්නවනම් අපි දෙන්න සිංහලෙන් කතා කරන්නේ. ඒක තමයි අපි පළවෙනියටම වෙනස් කරපු වෙනස. අනිවාර්යයෙන්ම ඒකින්ද අපේ රොබෝ සිංහලෙන් කතා කරනවා. ඒකට අපි වෙනම තාක්ෂණයක් යොදාගෙන තිනවා. අපි ඒක සිංහලෙන් කතා කරනවා, දෙමළෙන් කතා කරනවා, ඉංග්‍රීසියෙන් කතා කරනවා. එයාට බැරි මිනිස්සෙක් වෙන්න. ඒ කියන්නේ දැන් අපේ මිනිසුන්ගේ තියෙන ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් එක අපේ රොබෝට දෙන්න හොඳත් නැහැ, දෙන්නෙත් නැහැ. මොකද ඒ කියන්නේ අපි කවදාවත් රොබෝ කෙනෙකුයි හියුමන් කෙනෙකුයි එකතු කරන්න හොඳ නැහැ. ඉතින් ඒක කරන්නේ නැහැ. හැබැයි ගොඩක් රිපීටඩ් කරන ටාස්ක් මේ රොබෝට කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඔයා ගිහිල්ලා තැනකට එයාපෝට් එකකට හරි බැංකුවකට හරි නෙළුම් කුළුණට කියමුකෝ. නෙළුම් කුළුණට ගිහිල්ලා ඔයාට යන්න ඕනේ තැන රොබෝගෙන් ඇහුවාම ඒ රොබෝ ආව එක්කන් යනවා. නැත්නම් ඔයාට ටිකට් එකක් පර්චේස් කරන්න ඕන නම් ඒක පර්චේස් කරන්න පුළුවන්. නැත්නම් ඔයාට මොකක් හරි දැනුමුතුමක් ගන්න ඕන නම් මොකක් හරි ඉන්ෆර්මේෂන් එකක් ගන්න ඕන නම් හැමතිස්සෙම එතනින් නිලධාරි මහත්තයෝ ගාවට යන්න ඕනේ නැහැ. අපේ දියසෙන් ගාවට ගිහිල්ලා ඇහුවාම එයා ඒ විස්තරේ කියනවා. රටකින් එහා ඉගිලි තනි වෙන්න බෑ සිතකින් නොවේ කිසිදා කර යන්නේ මා අද මෙන් ළඳේ කන හමුවන්නේ මා
දලු දෙතොල් හසරලි මතවෙලි ආගිය ගමන් සිහිව අලි අලි අසමාන වූයේ අප ආදරේ කිසිදා බිඳෙන්නේ සැකයක් නැතේ රටකින් එහා ඉගිලි තනි වෙන්න බෑ සිතකින් නොවේ කිසිදා හැර යන්නෙමා අතිනත වෙලා පටලලා රන්හුයින් ඔබගෙන යමි සපුරලා සිතු බැඳුම් හෙට ඒ දිනේදී සයුරෙන් එහා පිළිගන්නවාදෝ පැමිණිවා රටකින් එහා ඉගිලි තනි වෙන්න බෑ සිතකින් නොවේ කිසිදා හැර යන්නෙමා අද මෙන් ළඟේගෙන හමුවන්නේමා ගෙන යමි ඔබේ ආදරේ කොලයක් තියෙන බලන්න මම ඔයාලට කිව්වොත් ඔය කොලේ මගේ අත අඳින්න කියලා ඔයාලට පුළුවන් මගේ අත මන් තිබ්බාම අඳින්න පුළුවන් පුළුවන් නේ උතර බලන්න මගේ අතේ කිසිම දෙයක් මේ විශේෂ මොනවා හරි දෙයක් තියෙන්නේ නැහැ නේ හැමෝටම වගේ ඇඟිලි 5ක් තියෙනවා ඇඟිලිවල කිසිම වෙනසක් තියෙනවද නෑ 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 මේ පැත්තේ නෑ මම අත මෙන්න මේ ආකාරයට තියෙනවා හරියට සම්පූර්ණ අත අඳින්න ඕනේ ඔය අහලා තියෙනව නේද අර කතාවක් තියෙනවා එක තැනක වෙන දේ තව තැනක දැනෙනවා වගේ සමහරට ඔය මගේ අත නිසා ඔය අතේ එක ඇඟිල්ල පිච්චුවොත් මට දැනෙන්න පුළුවන් සමහරට ඔයාට දැනෙන්න පුළුවන් හැබැයි ඒත් ඔයාට දැනෙන්නේ නැහැ ඔයාගේ අත නෙමෙයි මම ඔයාට කිව්වොත් මගේ ඇඟිලි පහෙන් ඔයා කැමති මොන ඇඟිල්ලද ඔය කොලේ දිහා බලමන්න යන් කියන මහපට ඇඟිල්ල ඔව් හරි මම ඔයාට කිව්වොත් මේ මහපට ඇඟිල්ල පුච්චන්න කියලා ඔයාලට පුළුවන් කොලේ පුච්චන්නද කොලෙන් ඒ මහපට ඇඟිල්ල පුච්චන්න කිව්වොත් පුළුවන් පුච්චන්න බෑ හැබැයි මම හිතනවා ඒක ලොකුට දරුණුවට කරන එකක් නෑ කියලා. පුච්චන්නද කිව්වේ? ඔව්. උඩ අතර. මෙහෙම? ඔව්. මගේ අතට පිච්චෙන්නේ. ඔයාගේ අතට පිච්චෙන්නේ. එනේ යට අතට පුච්ච. පිච්චුවා ඒ වගේම මගේ අතේ තමයි දීපත් ඒක වෙන්න බෑ එහෙම වෙන්න බෑ නේද ඔය අහලා තියෙනවද මේ කතාව එක තැනක කරන් තව තැනක සිද්ධ වෙනවා ඔව් හැබැයි ඒක තමයි සිද්ධ වෙලා තියෙන්නේ මට පේන්නේ මගේ ඇඟිලි මම අල්ලලා දාන්න ගමන්න ඒක එහෙම වෙන්න බෑනේ. ඒත් එහෙම වෙලානේ. ඒවට තමයි මැජික් කියන්නේ. ඉගෙන ගත යුතු ප්‍රගුණ කළ යුතු මහා පුදුම පුළුල් විෂයක්. සතත අභ්‍යාසය තමයි උතර තියෙන්නේ. නිතර. හරි. තාම නෑ රෑ 12ට නෑ හැබැයි හෙට උදේ ඉස්කෝලේ යන්න එපා. අපි යන්නේ වලට රෑ ඉස්කෝලේ ගිහිල්ලා යන්න. බස් එකකින් කාර් එකේ වෑන් එකේ නෙමේ බෝට්ටුවේ.
බෝට්ටුව අරන් යන්නේ මෙතුමා. එතකොට මෙතුමත් සායට ඉන්නවා. හරි. අයියා නම මොකද්ද? මහින්ද රත්න. හරි. එතකොට මේ කලින් සේවය කරේ ශ්‍රී ලංකා නායක හමුදාවේ සේවය කරා. දැන් එතකොට මේ රිටයර්. දැන් රිටයර්ඩ් වෙලා ඉන්නේ. ළමුන් විතර තමයි යන්නේ. මගේ කටියත් මේකේ ප්‍රාණි කරනවා. එතකොට ඔබතුමාට මොකද බැවෙන රාජකාරිය? එතුමාට සහාය වෙනවා. ඒ නැතිලාට යත්‍රා වැඩ කරනවා. අයියගේ නම මොකද? මම ප්‍රියන්ත. මම නායක හමුදාවේ වසර 12ක් මූලික සේවා කාලය අවසන් කළා. අයින් කළා තමයි මේකට ජොයින් කළා. දැන් සම්පූර්ණ දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව ඔබ තිදෙනාතේම තියෙනවා ලොකු වගකීමක්. ලොකු වගකීමක් තියෙනවා. ඒ කියන්නේ දෙමව්පියෝ අපිට බාර දෙන්නේ ලොකු අපි ගැන විශ්වාසයකින්. මේ වගේ මේ කලන් ආරක්ෂා කරනවා ඉස්කෝලේ බහිනකම් ආයි දෙමව්පියන්ට බාර දෙනකම්. ඔයාගේ නම මොකද පුතේ? රිවින් රිට්නාල්. ගෙවල් එතකොට? ගෙවල් තියෙන මේ මාදි වෙලා. හරි. ඉස්කෝලේ? සෙන්ට් පීටර්ස් ස්කෝල්. කීයද ඉන්නේ? 9 වසරේ. ඉස්කෝලේ ගියේ එකේ ඉඳලාමද? නෑ 6 වසරේ. කලින් ගියේ කොහොමද? කලින් ගියේ මේ බස් එකකට ගියා ස්කූල් වෑන් එකකට ගියා. එතකොට ස්කූල් වෑන් එකෙත් ගියා බස් එකෙත් ගියා දැන් යනවා බෝට්ටුවේ. හොඳ මේක. බෝට්ටුව තමයි හොඳ. ඇයි හොඳ? උලන් වැඩි යන්න පුළුවන් මහන්සියකුත් නෑ. මේ විනාඩි 20න් ගෙදර. ඉතින් බස් එක AC නේ. බස් එක දිනනට පරක්කු වෙනවා. අන්න ඒකයි වටින්නේ නේ. මෙයා කවුද? දිමත් ලියනගේ. ඔව්. ඒකනේ. ඔයත් සෙන්ට් පීටර්ස්. ඔව්. ඇයි පුතේ බෝට්ටුවේම යන්න හිතුවේ? තාත්තා එනවනේ කාර් එකේ එක්කන් යන්න. ඒ තාත්තා එක්ක ගියත් පරක්කු වෙනවා බෝට්ටුවේ විනාඩි 15න් යන්න පුළුවන්. දැන් ඉස්සර මෙහෙම බෝට්ටු සර්විස් එකක් තිබුණ නෑනේ පුතේ. නෑ. ලංකාවේ. අද ඕගොල්ලෝ බෝට්ටුවේ ඉස්කෝලේ යනවනේ. ඉස්කෝලේ යනවා ඉස්කෝලේ යනලා ගෙදර එනවා. පාරේ යන එකට වැඩිය මේක යන එකෙන් ඕගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ වෙලාව ඉක්මන් කියන එකද? ඕ වෙලාවික්මන් තව යන්නත් ලේසි හුලංමුත් වැදෙනවා ඉන්දල හිටලා කිඹුලෙකුත් දකිනවා ඒකද? ඕ ඒක කිඹුල්ලෝ ඉන්නවද? ඕ කට ඇරගෙන ඉන්න වෙලාවල කිඹුලා. ඔයා දැකලා තියෙනවද? ඔව් එකපාරක් දැක්කා. කොහොමද ඒ සිද්ධිය? දවස් දෙක තුනකට වගේ කලින්. අපි යනවා කිඹුලා කට ඇරන් ඉන්නවා. ලොකු කිඹුලෙක්? නෑ පොඩි කිඹුලෙක්. ඒතර ඔයා ඉන්නේ? ඉස්කෝලේ 9 ශ්‍රේණි. 9 වසරේ. අව 9 වසරේද? ඒ ලෙවල් නෙවෙයිද? නෑ. උස කීයද? අඩි 6යි 2යි. ඒක 9 කොල්ලෙක් 6යි 2ක් උසයි. ඔව්. ග්‍රේඩ් 9 වලින් උසම ඔයාද? ඔව්. බාස්කට් බෝල් සෙල්ලම් කරනවද? ඔව්. ඒක තමයි මං හිතුවා. මහත වැඩි නැද්ද? පොඩ්ඩක් වැඩි. ඒකද? පුතාගේ නම මොකද්ද? රිතික. පුතේ ගෙවල් කොහෙද? මාළඹියම. උදේට යන්නේ මේ බෝට්ටු සර්විස් එකේද? ඔව්. ඔයා ඉගෙන ගන්න? A level. මොනවද කරන්නේ A level? A level ලන්ඩන් සිලබස් කරනවා කොමර්ස් මම. ලන්ඩන් A level කොමර්ස් සිලබස් එක කරන්නේ. කලින් ගියේ කොහමද? කලින් ආවේ අම්මා මාව ගෙනත් දානවා. ඒ වුණාට ඒකට ගොඩක් වෙලා යනවා. සාමාන්‍යයෙන් පැයක් විතර යනවා. දැන් මේක දියතට එන්න මං දියතෙන් නගිනවා බෝට්ටුවට. ඒතකොට විනාඩි 15න් බෝට්ටුව ඉස්කෝලේට යනවා. ඒක ළඟයි මට. ඇත්තටම දැන් ලංකාවේ ඕගොල්ලෝ දැන් සෙන්ට් පීටර්ස් එකේ දරුවෝ මේ වැල්ලවත්ත පැත්තට ඉන්න දරුවන්ට මේ වාග්ය හම්බුනේ. ඇත්තටම මොන වගේ හැඟීමක්ද මොන වගේ සිතුවිල්ලද තියෙන්නේ මේ දැන් පරිසරය දකිනවා උලන් වදිනවා මේ බෝට්ටුවේ යන්නේ. ගොඩක් සතුටුයි ඉතින් හරි ලේසි මේක ලාභයිත් එක්ක රුපියල් 100යි එන්නයි යන්නයි කියන්නේ. ඒක ගොඩක් ලොකු දෙයක් අපිට විනාඩි 15න් ඉස්කෝලේට යන්න හම්බෙනවා කියන්නේ. මොකද ට්‍රැෆික් එකට අහු වෙන්නේ නැතුව යනවා කියන්නේ ලොකු දෙයක්. ඔයා කිව්වනේ ඉස්සෙල්ලා මේ මට මේ උදේට යනකොට මොනවද දකින්න කියලා මේ දෙපැත්තේ. ඔව් යනකොට කුණු එහෙම ගොඩක් තියෙන ගොඩක් ආඩ බෝට් මෝටරයකට හිර වෙලා නවතිනා මේක. ඇත්තටම දැන් තියෙන ප්‍රශ්නේ මේ අපි මේ දරුවොත් එක්ක මේ කතා බහ කරන්න කලින් නිකන් බෝට්ටුවේ අපි කතා කර කර ආවා. මේ දරුවෝ හැම කෙනෙක්ම කියපු කාරණේ තමයි මෙච්චර පවිත්‍රව මෙච්චර සුන්දරව මේ ගමන මේ අදවන විදිහ සංවිධානය කරලා දිනවා. රුපියල් 100ක් දුන්නාම පාසල් දරුවන්ටත් ඒ වගේම ඕනෑම කෙනෙකුට මේ සංචාරය එකතු වෙන්න පුළුවන්. වැල්ලවත්තට රස්සාවට යන කෙනෙකුට වැල්ලවත්තෙන් කොළඹට වත්තනමුල රස්සාවට එන කෙනෙකුට සෙක්සිරිපායට ඉසුරුපායට විදේශ සේවය කරන කෙනෙකුට එන්න පුළුවන්. දැන් ඒම එන්න පුළුවන් වෙන ආකාරයට අමුතු සුන්දරත්වයක් ගෙන දෙන විදිහට මේ පරිසරය හදලා තියෙනවා. තියෙන ප්‍රශ්නේ තාමත් මේ අවට ගෙවල් වල ඉන්න කට්ටිය අර පෙර පරිදි පුරුද්දට කුණු මල්ල බැන්දා දැම්මා ගඟට. අපි මේ වෙලාවේ මතක් කරනවා ඒ වැඩේ මින් පස්සේ කරන්න එපා. මේ සුන්දරත්වය ආරක්ෂා කර ගැනීම අපි හැමෝගෙම වගකීම. මොන මානසික නිදහසක්ද ඔය ගමන? ඇත්තටම දැන්
කල්පනා කරලා බලන්න බත්තර මුල්ලේ ඉඳලා වැල්ලවත්තට ගියා නම් මහපාරේ පැය කීයක් නම් යන්නද? අමිල ඊයේත් අදත් මම රාජකීය විද්‍යාලය ළඟ ඉඳලා සෙන්ට් බ්‍රිජට් පාසල ගාවට යන්න හරියටම පැයක් ගියා. එකයි කාලට ඇවිල්ලත්. ඒ තරමටම මේ රටේ මාර්ගවල තියෙන තදබදය දවසින් දවස වැඩි වෙනවා. නමුත් මේවට ලෝකයේ අනිත් රටවල් විසඳුම් හොයලා තියෙනවා. ප්‍රංශයේ සේන් නදිය, ඒ වගේම චීනයේ වගේ රටවල යන් ශිකයන් නදිය, මේ වගේ ප්‍රවාහන සේවාවල් සූදානම් කරලා තිනවා. ඇයි අපේ මෙච්චර තිබිලත් කරන්න බැරි? හැබැයි දැන් මේකට අත ගහලා තියෙනවා. අනිවාර්යෙන් ඒක තමයි අගේ කරන්න ඕනේ. අපිට කරනවා නම් ලංකාවේ ගොඩක් නගරවල මේක කරන්න පුළුවන්. ඒක නෙමෙයි මේ සාමාන්‍ය මම ඕන කෙනෙක් කියන්නේ සුදුයි කියලානේ. සුදුයි. මට සුදු රතුයි. හරි සුදු රතු වෙන්නේ නැහැ කියලා දන්නවද? අපි හොයාගත්තා. මේ තියෙන්නේ සුදු රතු වෙන විදිහ. මේක බලන් ඉන්නකොටත් අමිල මේ දැන් ඕක එංගලන්තේ තියෙන මේ ෆෙස්ටිවල් එකක්. චිලි ෆෙස්ටිවල් කියලා කියමුකෝ අපි. ඒතකොට වාර්ෂිකව පවත්වන උත්සවයක්. ඔබ දන්නවද? සැර අඩුම මිරිස් කරලේ ඉඳලා සැර වැඩිම මිරිස් කරල දක්වා ඔයගොල්ලෝ කන්න ඕනේ. එහෙම වුණාම තමයි සුද්දෝ ටික රද්ද වෙන්නේ. තියෙන ප්‍රශ්නේ අර කිරිවිදුරක් එම ඉස්සරහ තියලා තියෙනවානේ. සමහර අය මගෙන් අම්මෝ බෑ කියලා අයින් වෙලා යනවා. එකෙන් දෙකෙන්ම අයින් වෙලා යනවා. සමහර කට්ටිය ඉතින් කාගෙන ඉන්නවා. ඕකේ අවසානයේ ජයග්‍රහණය කරන කෙනෙකුත් ඉන්නවා. තියෙන ප්‍රශ්නේ ඒක නෙවෙයි. ඔය කෑව වගේ නේද? උදේට මිරිස් මතක් වෙනවා. හරි. අපි දැන් හේමලාල් අයියේ. දැන් සාමාන්‍යයෙන් අපිට දැන් ඔයා හේමලාල් අපිට ඇහුන්නේ නැහැ. අපිට ඇහුණ ප්‍රියාසෝරේසේන මහත්මයා අමරදේවයන් අපිට ඇහුණා. ඇයි අපිට ඔයා ඇහෙන්නේ නැත්තේ? ඉස්සරහට ඇහෙන්නේ නැති වෙයිද? ඉස්සරහට ඇහි සමහරවිට මෙතෙක් කල්නම් මගේ දේවල් කළා තිබුණේ නැහැ. නමුත් මේ කොරෝනා කාලේදී නිකන් හිටියේ ගෙදර. ඉන්නකොට පුතා තමයි කිව්වේ මේ තාත්තා අනුන්ට සින්දුවක් දෙනවා අනුන්ගේ සින්දුව ඔක්කොම කරන්නේ තාත්තට සින්දුවක් නැහැ නේ කියලා. මම කිව්වා ආදන්නක සින්දුවක් කියලා. පස්සේ එයාගේ යෝජනාවක් මත සින්දුවක් හදුවා. එයාගේ යාළුවා හර්ෂ මధుරංග සින්දුව ලිව්වා. අමුතුත් එක්ක මේ සින්දුව ගැහුවා. එහෙනම් ගැහුවා අපි අද ඇහුවා. අපි අද අහනවා අද වෙනත් පොත්ගලක ආයතනයකින් අද තමයි සින්දුව රිලීස් වෙන්නේ උදේ. උදේ 10:20ට විතර වගේ. හරි ඒතර ජනමාධ්‍යෙන් අහන පළවෙනි වතාවද මේ? අද උදේ තමයි ඉස්සලම ගියේ. ඒ කියන්නේ අද පළවෙනි දවස. හරි. අපි හම්. එතකොට මේ දැන් ඉතින් අද කියමුද බලන්න. දොරට වැඩි. මතක පාතබනා සත්නයක් තිබුණා සුසුම් අතහැරලා අතීතය ගෙවුණා අංගාන පෙම් ප්‍රාර්ථනා නිදන් වී උන්නා අම්බරේ නොපෙනී සඳු කොහේ සැඟවී හිත පුරාවින්ද ආදරේ තනිකමක් දැනෙනවා ඔබ එදා හැදුව මාලිගේ මෙමි කඩා හැලෙනවා හිත පාරනා සුසුම් දිගේ සුවෙනමයි දැනුනේ මට මා පවා අමතක වෙලා ඔබ විඳින මොහොතේ මට මා පවා අමතක වෙලා ඔබ විඳින මොහොතේ
මට මා පවා අමතක වෙලා ඔබ විඳ ගිය මොහොතේ මට මා පවා අමතක වෙලා ඔබ විඳ ගිය මොහොතේ මතක පාතබනා ස්වප්නයක් තිබුණා සිසුම් අතහැරදා අතීතය ගෙවුණා අංගාන පෙම් ප්‍රාර්ථනා නිදන් වී උන්නා අම්බරේ නොපෙනී සඳු කොහේ සැඟවී ධාතු ගැටයක් තියෙනවා. බලන්න පුළුවන්. ඔයා කැමති මං කිය මොකක්ද ධාතු ගැට? එක. ඔයා හිතනවා ඔයාලට එක වටන්න පුළුවන් කියලා එහෙම දාන්න. සමහර විට වැඩෙන්න පුළුවන්. වැඩෙන්න. සමහර විට. තාලා බලන්න ටික මොකක්ද වැඩෙන්නේ කියලා. නිකන් අත් දෙකේ මොල්ල කොළ පාට. මැට් එක පහ වැටුණා. ඒ කියන්නේ අපි හිතන දේම වෙන්නේ නැහැ. මේ පෙට්ටිය ඇතුලේ තියෙනවා කැට කීයක් තියෙනවා? 6ක්. හරියටම 6ක් තියෙනවා. එකේ ඉඳලා උඩට 1 2 3 4 5 6 වෙනවා. ඔයාලට පේනවා මේක ඇතුලේ මොකුත් නැහැ. මම මේ පෙට්ටිය වහනවා. බලන්න ඔයාලට කිව්වොත් මේ පෙට්ටිය උඩට ඔය කැටේ වට්ටන්න කියලා. සමහරට ඔයාලා කැමති අංක 1 වෙන්න පුළුවන්, 2 වෙන්න පුළුවන්, එහෙම නැත්නම් 3 වෙන්න පුළුවන්. ඒව නැත්නම් 4 වෙන්න පුළුවන්, 5 වෙන්න පුළුවන්, 6 වෙන්න පුළුවන්. එක අපි එක ප්‍රාර්ථනා කරලා දාමු. ඔයා කැමති එකනේ කිව්වේ. එකේ දින්න නැත වෙන අංකයක් තියෙනවා. එක. හරි එක හිතලා දාන්න මොකක් ඒද මන් දන්නේ නැහැ. අපි දාමු බලන්න. ඔයාලා මේ පෙට්ටියට. මොකද වෙන්නේ? 6. අංක 6. හැබැයි 6 අනිත් පැත්ත එක කොහොමද තියෙන්නේ? ඒත් 6 තමයි වැටෙන්නේ. මම කොහොම ඔයාලට කියන පෙට්ටිය උස්සන්න කියලා. පෙට්ටිය අරින්. පෙට්ටිය අරලා බලන්න මොකද වෙලා තියෙන්නේ ඇතුලේ. ඇතුලේ මොකද වෙලා තියෙන්නේ? මොනවා වෙලා? ඔක්කොම 6 වෙලා. ඔක්කොම 6 වෙලා. හැබැයි ඔයාලට හිතෙන්න පුළුවන් මේ ඔක්කොම 6 වුණාට මේව නිකන් මේ මොනවා වෙයි. විශේෂයක් ඇති. ඔයාලට පුළුවන් ඔය ටික දාලා බලන්න. මේකට දාලා බලන්න. ඒක වෙනසක් නැහැ. තේනේද? අමිල මම වට එකක් කියන්නද? අනිවාර්යෙන් ඔබ පයින්නවා නම් පනින්න පෙර සිතා බැලිය යුතුමයි නැද්ද? මේ ඔය කියන වෙලාවක් ඇද මේ 11:00 වෙලා වෙලා මොනවද? මේක එහෙම කරන්න බෑ. එහෙම පනින්න පෙර හිතේ හිටියොත් එහෙම කොච්චර කරත් මේක කොටිම කියනවා නම් සම්පත්. හිත හිටියොත් මේ විදිහට පනින්න බෑ. කෙස් ගහක් එහාම එහා වුණොත් කෙස් ගහ නෙවෙයි කොස් ගහ. කෙස් ගහ කොස් ගහ වෙනවා. බයිසිකලේ හදන්නේ මහ පාරක හරි කොහේ හරි යන පාරක පුළුවන් විදිහට පදින්නනේ. දෙයිනේ ඕවා මේ බිත්ති කණු උඩ කොන්ක්‍රීට් කණු උඩ කොන්ක්‍රීට් කඳන් උඩ යන්න දෝක හදන්නේ. එහෙම හිතුනොත් කෙනෙකුට ඒක සාධාරණයි ඉතින්. හැබැයි නානාත්ත කාය නානාත්ත සංඥා ඒක එහෙමයි. මේ දැන් අර දියසෙන් කුමාරයා ආවනේ. හැබැයි දියසෙන් කුමාරයා නුදුරේදීම නෙළුම් කුළුනේ වැඩ පටන් ගන්නවා. කාට හරි හිතනවා නම් ලංකාවේ මේක ලෝකල්නේ
අපි කියන්න ඕනේ මේක තනිකරම ලංකාවේ හදපු එකක්. ලංකාවේ හදපු ඕන එකක් අතිශයින්ම ග්ලෝබලි යනවා. වර්ල්ඩ් මාකට් එකට යනකොට සමහර විට මේකේ වැඩි දියුණු කිරීමක් කරන්න වෙයි, තව තව දේවල් එකතු කරන්න වෙයි. මේකයි අපි ඇත්තටම Google ආයතනයත් එක්කත් සම්බන්ධ වෙලා ස්පීච් රෙකග්නිෂන් කියන ටෙක්නොලොජි එක යූස් කරන්නේ. ගොඩක් අපි රෙඩි ඕස්ට්‍රේලියන් මාකට් එකට යන්න. ගල්ෆ් රීජන් එකේම අපි ගොඩක් ස්ට්‍රෝං. රොබෝට කොච්චර වෙලාවක් වැඩ කරන්න පුළුවන්ද? ෆුල් ෆන්ක්ෂනල් රොබෝට් කෙනෙක් පැය 10ක් ආයු කාලයක් තියෙනවා. ඕඩර්ස් වලට හදනවා? අනිවාර්යෙන්. මේ වගේ දියුණු තාක්ෂණයක් හදන්න චමිර මහත්තයාගේ ස්ටාෆ් එක සෑහෙන දක්ෂ වෙන්න ඕනේ. අන්තිමට අපිට වැදගත් වෙන්නේ පවුල. අපේ ඔෆිස් එක යන්නේ මේක ගෙදරක් අපිට. DSN නිර්මාණය කිරීමේදී දායක වුණු ප්‍රධාන ඉංජිනේරු සදීෂ් කල්හරත් එක්ක කතා කරන්න පර්යේෂණ සංවර්ධන අංශයේ ප්‍රධාන ඉංජිනේරු වශයෙන් කටයුතු කරනවා සදීෂ්. මොකක්ද මේ තාක්ෂණය? කොහෙන්ද? ඒ කියන්නේ මේකේ මූලික තාක්ෂණය මීට පෙර කොහේ හරි තිබ්බ තාක්ෂණයක් සංවර්ධනය කරලා ගත්ත එකද? එහෙම නැත්නම් මේක ඔයගොල්ලෝ හිතලාම කරගත්ත එකද? අපි මේක අපේම නිර්මාණයක්. රොබෝට්ස්ලා හදන තාක්ෂණික ක්‍රමවේද ගොඩක් තියෙනවා. මුලින්ම ඉලෙක්ට්‍රොනික පරිපථ කොහොමද සකස් කරගන්නේ කියලා. ඊට පස්සේ මේකේ බාහිර පෙනුම මේ කොහොමද හදාගන්නේ කියලා. ඊට පස්සේ මේකේ මෙකැනිකල් කොම්පොනන්ට්ස් ටික. ඊට පස්සේ කොහොමද මේකේ සොෆ්ට්වෙයාර් එක හදන්නේ කොහොමද කියලා. ඉතින් ඔය මූලික කරුණු ඔක්කොම එකතු කරගෙන තමයි අපේ රොබෝ හදන්න ඕන තාක්ෂණික ක්‍රමවේදේ අපි සකස් කරගත්තේ. මොකක්ද මේකේ තියෙන වෙනස? ප්‍රධාන වෙනස තමයි අපේ රොබෝ එකේ තියෙන අපියරන්ස් එක. ඒක දේශීයත්වය පෙනෙන විදිහට තමයි අපි හදලා තියෙන්නේ. භාෂා තුනම කතා කරන්න පුළුවන් විදිහට තමයි නිර්මාණය කරන්නේ. කොහොමද අර නිදහසේ ඕනම දෙයක් කරන්න එහෙට මෙහෙට යන්න පුළුවන්කමක් තියෙනවද? කැමති නම් මුලින්ම යාට අපි දන්නා මැප් එකක් දීලා ඒ මැප් එක ඇතුළත වැඩ කරන්න දෙන්න පුළුවන්. එහෙම නැත්නම් මෙයා නොදන්නා ගෘහස්ත ප්‍රදේශයක් එයාට පුළුවන් තනියම මැප් කරගෙන එයා ඕන තැනකට යන්න පුළුවන්. ඒ තනියමම එයා ඉන්න තැන හඳුනා ගැනීම සහ ඒ අදාළ මැප් එක ගොඩනගා ගැනීම කරන්න පුළුවන්. සිකියුරිටි පැත්තෙන් එහෙම හිතලා මොනවද තියෙනවද? රොබෝගේ GPS sensors තියෙනවා. ඉතින් අපිට ඕන වෙලේක රොබෝ ඉන්න තැන බලා ගන්න පුළුවන්. මේ රොබෝ අපි දැකලා තියෙන රොබෝ වලට වඩා ටිකක් වෙනස් තියෙන. කියන්නේ ප්‍රමාණයෙන් වෙනස්. අපි මේ රොබෝ නිර්මාණය කරේ අඩි 4.5ක් උස වෙන්න. ප්‍රධානම හේතුව තමයි මිනිස්සුන්ට ලේසි වෙන්න තමයි ඒ උස පවත්වා ගත්තේ සහ මෙයාගේ කියන්නේ voice interaction වලට පහසු වෙන්න. අමිල අනාගත දවසක බාත්රූම් එකට ගිහලා දත්වත් මදින්ට අවශ්‍ය නැහැ අපේ අත පාවිච්චි කරලා. බාත්රූම් එකට ගිහිල්ලා නිකන් ඊචන් විරිත්තන් හිටියොත් රොබෝ කෙනෙක් ඇවිල්ලා ওই ටිකත් මද්දලා හොදලා රැවුල් හැම කපලා ඒ ටික පියරු ගාලා ක්‍රීම් ගාලා එහෙම පිළිවෙලක් කරේ. මොකද ඒ තරම් තාක්ෂණي දියුණුවලා ඉස්සරහට ගිහිල්ලා මිනිසාගේ වැඩ පහසු කරන්නට ওই දේවල් නිර්මාණය වෙනවා. ඔබ දන්නවද වෙන්නේ මොකක්ද කියලා ඒ හරහා? ඒ හරහා අලි මිනිස්සු බිහි වෙනවා. අනිවාර්යයෙන්. ඒක තමයි වෙන්නේ. ඒ කියන්නේ අපිට අවශ්‍ය කරන මේ ඇඟේ ශක්තිය ශෝවීමක් ඇත්තටම සිද්ධ වෙන්නේ නැහැ. ඔබ දන්නවද සාමාන්‍යයෙන් මිනිස්සෙක් දවසකට පියවර 6000ක් 8000ක් අතර ඇවිදිය යුතුමයි. එහෙම ඇවිද්දේ නැත්තම් අලි මිනිස්සෙක් බිහි වෙනවා. අපි දැකලා නැහැනේ අලි ගිරව්. අපි දැකලා තියෙනවා අලියෝ. අලි බල්ලෝ දැකලා නැහැ. ඒගොල්ලන්ට විශ්ව ඥාණයෙන් දීලා තියෙනවා ඇවිදින පියවර ප්‍රමාණයක්. අපටත් දීලා තියෙනවා. රොබෝලාවට කමන්නේ නැහැ. හැබැයි ඔබ අලි මිනිහෙක් හෝ අලි ගැහණියක් වෙන්න එපා. ලෙඩෙක් වෙන්න එපා. හැබැයි තාක්ෂණය ගැන අපි අතරම සතුටු වෙනවා. ඒක හරි වැදගත් අපේ රට. අපේ වගේ රටකට හරි වැදගත්. හරි. අපි දැන් මේ ඔය තාක්ෂණයෙන් එහා ගිය දැන් තාක්ෂණ විවිධ දේවල් වලට සම්පත් පාවිච්චි කරනවා. දැන් ඔය තියෙන්නේ ඔය නූතන තාක්ෂණයත් එක්කලා රොබෝ තාක්ෂණය ඔක දැන් තියෙන දෙයක්. හැබැයි සමහර තාක්ෂණ තියෙනවා ඒක යන්ත්‍ර සූත්‍ර වලින් ගන්න බෑ. මේවා එන්නේ මං හිතන්නේ භවයෙන් එන දේවල්. ඒකත් මහා පුදුම චිත්‍රයන්දිල්ලක්. චිත්‍රයෙන් මතුවනේ කවුද කියලා ඔබට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. අමිල දැන් සාමාන්‍යයෙන් චිත්‍රය අඳින්න පටන් ගන්නනේ චිත්‍ර ශිල්පියෙක් ඔබ දන්නවනේ. එක්ක නහයෙන් එක්ක කටින් එක්ක ඇස් දෙකෙන් කිසියම් මුහුණේ අමතක නොවන තැනකින් තමයි පටන් ගන්න. හැබැයි මේ ශිල්පියා චිත්‍රය අඳින්නේ අර මුද්‍රණ යන්ත්‍රයකින් print එකකින්
print වෙන විදියට printer එකකින් ඒ විදිහට දෙපැත්තට ආකාරයට දෙපැත්තට ඇඳගෙන යනවා. හරි ලක්ෂණ කලාව කියන්නේ මොන තරම් පුහුණුවීමක් තියෙනවද? සහ හිතේ ඇඳෙන පරිකල්පනය ඒක කොලයකට ගන්න එක. අර මේ සපත්තු වෙනකොට රෝඩ් සපත්තු දාගත්ත ළමයි ටික ආයෙ බලමු. ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාවක් මේ ප්‍රභාත් ලකු මොනවාද මේ වෙනකොට ජාතික මට්ටමේ ආරම්භ දින ජයග්‍රහණ? මගේ ඉන්නේ වයස් කාණ්ඩ ටිකක් අඩු ක්‍රීඩිකාවන්. අපි ජූනියර් නැෂනල් තරඟවල තමයි උපරිම සහභාගී වෙලා තියෙන්නේ. පිට අවුරුදු 3ක ජාතික කනිෂ්ඨ ශූරතාවලිය වලි දෙකක් සහ ජාතික පාසල් ශූරතාවලිය අපි දිනාගෙන තියෙනවා. ප්‍රථම වතාවට ඕවරෝල් බොයිස් චැම්පියන්ෂිප් එකයි ඕවරෝල් ගර්ල්ස් චැම්පියන්ෂිප් එකයි අපි ගම්පහට අරගෙන ඇවිත් තියෙනවා. දැන් මෙතන ඇවිල්ලා ඉන්න ගොඩක් අය බැලුවාම පුංචි පැටවු ටිකක් තමයි ඉන්නේ. හැබැයි කඩියෝ වගේ. මේගොල්ලෝ අනාගතයේ ලෝකේ දිනන ලංකාවේ නම ලෝකෙට අරන් ගිහිල්ලා මේ ක්‍රීඩාවේ නම තියෙන කීප දෙනෙක් මෙතන ඉන්නවා වෙන්නත් පුළුවන්. අපි සුබපතනවා. නමුත් මේ කීප දෙනෙක් කතා නොකර අපි ගියේ නැත්තම් ඒක නිකන් හිතට පොඩ්ඩක් මදි වගේ. හින්දා සවිදු කොහොමද මේ ඉවෙන්ට් එකට කොච්චර කල්ද සම්බන්ධ වෙලා? 2014 ඉඳලා තමයි සම්බන්ධ වුනේ මේ. දිනලා තියෙනවා තරඟ වලින්? 2019 රෝඩ් සපත්තු තරඟාවලියේදී ඉසව් 7කින් තුන්වෙනි ස්ථානයේ පදක්ක. ජාතික මට්ටමේ. ඉතින් මොකද අනතුරු එහෙම වෙලා නැද්ද? වැටලා තියෙනවා. මේ ගේම් එක ගැන කවුද කිව්වේ ඔයාට? සර්ම තමයි කිව්වේ අපි ජිම්නාස්ටික් කරා කලින්. දවස් කීයක් ප්‍රැක්ටිස් කරනවා සාමාන්‍යයෙන්? සතියකට දවස් 3ක් විතර ප්‍රැක්ටිස් කරනවා. රෝලර් ස්කේටින් කරන්නේ කොල්ලෝ විතරක් නෙවෙයි කෙල්ලොත් කරනවා. පුංචි දුවලක් මෙතෙන්ට ඇවිල්ලා හරිම උනන්දුවෙන් කොල්ලොත් එක කරට කර මේ වැඩේ යන්නේ. හරි දුව කොච්චර කල්ද මේකට මේ ඉවෙන්ට් එකට සම්බන්ධ වෙලා? 2017 දී තමයි ආවේ. 17යි. ඒකද අවුරුදු 3ක්. මොනවාද දිනලා තියෙන ජයග්‍රහණ? 2018 කනිෂ්ඨාංශයෙන් වයස අවුරුදු 10න් 15 දිනාගත්තා. එතකොට 2019 අවුරුද්දේ ශ්‍රී ලංකා ජාතික රෝඩ් සපත්තු පාසල් වලින් වයස අවුරුදු 11න් 15 දිනාගත්තා. ඒ අවුරුද්දේම කනිෂ්ඨාංශයෙන් වයස අවුරුදු 12න් 15 තමයි මම දිනාගත්තා. අපි පුංචි අයගේ කතාව මෙතනින් ඉවර කරනවා. මේ වගේ පැටව් 100ක් විතර මෙතන හරි අපුරට සෙල්ලම් කරා. මේ අපේ රටේ අනාගතේ. අපි ආදරේ මේ පොඩි අයට. කො දාන්න. රයිට් හරි ඈ. අස්සනයි කො පුතා. ජය වේවා. ලංකාවේ සමස්තයක් විතර ඉන්න මේ ක්‍රීඩකයෝ ජාත්‍යන්තර තලයේ මොකක් හරි ජයග්‍රහණ අරගෙන නැද්ද? අපි සහභාගී වෙලා තියෙනවා අපේ ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩකීන් කිහිප දෙනෙක් පසුගිය වර්ෂවල පැවැත්වෙච්ච සවුත් ඒෂියන් ටූර්නමන්ට් එකට. සුද්දෝ අපිට ගන්නපු හුඟක් වැඩවලට ආපහු සුද්දන්ටම වැඩ පෙන්නපු જાතියක් නේ අපි. ඒ නිසා අපිට මේ ක්‍රීඩාවෙන් ලෝකේ දිනනවයි කියන එක ලෝකෙ ඉස්සරහට යනවයි කියන එක මහා අරුමයක් නෙමෙයි. තව අවුරුද්දකින් දෙකකින් තුනකින් රජයත් උදව් කරලා හැමෝම එකතු වෙලා මේක හරියට කරගෙන මේ ඉන්න ක්‍රීඩකයෙක් ජාත්‍යන්තර තලයේ ජයග්‍රහණය කළොත් ඒක අපිට මහා පුදුම වෙන්න දෙයක්වත් නෙමෙයි. මොකද අපි අභියෝග වලට අභියෝග කරන જાතියක්. The best
සුභාගේ දින කාඩ් පැක් එකක්. ඔයා අතර බලන්න මේ කාඩ් පැක් එකකින් එකට වෙනස්. ඔයා මම මේ පැක් එක මෙහෙම කරන් යද්දි ස්ටොප් කියන. ඔයාට දැන් ස්ටොප් කියලා පුරුදුයි මං හිතන විදියට. ස්ටොප්. රයිට්. ඒ ස්ටොප් කිව්ව තැන කාඩ් එක මම මෙහෙම උල්ට කරනවා. ඒක බලාගන්න. බැලුවා? ඔව්. ඒකේ පාට කළු වෙන්න පුළුවන්, රතු වෙන්න පුළුවන්, ස්කෝප වෙන්න පුළුවන්, හාරත වෙන්න පුළුවන්, රුහිත වෙන්න පුළුවන්, කලාබර වෙන්න පුළුවන්. ඒක හොඳට මතක තියාගන්න. මොකද ඒක ගොඩක් වැදගත්. මතකයි? right. අපි එහෙනම් ඒ කාඩ් එකට නෙමෙයි යන්නේ. අපි යන්නේ තව පොඩ්ඩක් වෙනස් දෙයක්. මම පැක් එක ගන්නවා. right. පැක් එක ගන්න ගිහිල්ලා අවසානයේ මෙන්න මෙහෙම තැනකට මම මතුවෙනවා. ඔයාලට පේනවාද මම පැක් එක ගන්නවා. පැක් එක මික්ස් කරලා තියෙන දැන්. ඔයාලට පේනවද මගේ බෙල්ලේ තියෙන මාළය. මම මේක එළියට ගන්න. මේ මාළය හොඳට බලන්න. මේ බලන් ඉද්දි ඔයා නිකන් හිතෙන් හිතනට ගත්ත කාඩ් එක බලාගත්ත කාඩ් එක කියන්නේ. හරි? වෙන මොකුත් හිතන්න එපා. හොඳට මේ කාඩ් මේ මාළි දිහා බලන්න ඒ කාඩ් එකෙන් හිතන්න. 1 2 3 මේකද ආයේ ගත්ත කාඩ් එක මේක ඔයාලට මෙහෙම තිබ්බට ඒක හිතෙන්නේ මං මේ මාළේ ගලවලම තිබ්බා ඔයාලට බලන්න ඔයාම බලන්න ඒ කාඩ් එක මොකක්ද කියලා කැමරේකට හොඳට පේන නිසා ඔයා හොඳට බලන්න
දැන් සාමාන්‍යයෙන් මේ ඇල මාර්ගයක්, දොළ මාර්ගයක්, ගංගාවක් නැති පැත්තක පුංචි උන්ට දුක හිතනවා වෙන්නත් පුළුවන්. ඇයි ඉතින් එහෙම තිබ්බනන්නේ අර විදිහට ඉස්කෝලේ යන්න පුළුවන්. අර එක අතීතයේ ඉස්සර කතාවක් තියෙන කැමති කෙනෙක් වළු මට වරායට 4 දිනේ රස්සාවට දාලා දෙන්න බැරි නම් ඇමතුවා මට වරායක් දෙන්න කියලා. ඒ හින්දා බැරි දේවල් ඉල්ලන්න එපා. මේ දේවල් දිහා බලලා සතුටු වෙන්න. මේ හරි ලස්සන අපූර්ව ගමනක්. මේක ලංකාව පුරා ප්‍රචලිත වෙනවා නම් ඒක හරි වැදගත් කියන එකයි අපිට ඇත්තටම හිතෙන්නේ. මේ කොළඹ ඇල මාර්ගවල බෝට්ටු සේවා සංකල්පය මුලින්ම තිබුණේ අතිගරු ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම් නාගරික සංවර්ධන ලේකම් කාලේ තමයි මේක දියත් කරේ. 2020 අතිගරු ජනාධිපතිතුමා නව රජය පිහිටුවාන් පස්සේ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන කිරීමේ සංස්ථාවේ සභාපති මේජර් ජනරල් MRW සොයිසා මැතිතුමා පත් කරගත්තා. ඒ පත්වීමෙන් පසු මේ බෝට්ටු සේවාව යළිත් දියත් කිරීමට LRDC සේවා සමාගමට බාර දුන්නා. අප සමාගම ශ්‍රී ලංකා සංවර්ධන කිරීමේ සංස්ථාව සමග එක්ව ඇල මාර්ග සුද්ධ කර නිසි ජඹුර සකස් කොට බෝට්ටුවේ ගමන් කරන සියලු දෙනාටම ජීවිත රක්ෂණයක් ලබා දීලා මෙම බෝට්ටු සේවාව 2020 මාර්තු මාසයේ 11 වෙනි දින ආරම්භ කරා. මේකෙන් අපි පාසල් ළමුන්ට විශේෂ අනුග්‍රහයක් දක්වනවා. ඔවුන්ට ඕනම අවස්ථාවක අපි යන්න ලබා දෙනවා. අපි ලාභ ලබන නෙවෙයි මේක කරන්නේ. සේවාවක් විදිහට තමයි මා ජනතාවට සේවය කරන්නේ. මා ජනතාවගේ ඉල්ලීම මත අපි සත්‍යන්තියේ මේ ඇල මාර්ග බලා ගන්න විනෝද බෝට්ටු සවාරි අද පටන් අරගෙන තියෙනවා. ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන කිරීමේ සංස්ථාවේ සභාපති මේජර් ජනරල් MRW සොයිසා මැතිතුමා සහ සමානාධිකාරී ශ්‍රීමති සේනාධීර මැතිණිය ඇතුළු සංස්ථාවේ සියලුම ඉංජිනේරු මාතුන් අත අපට දුන් සහයෝගය ගැන ඉතා කෘතඥ වෙනවා. ශ්‍රී ලංකා නාවික හමුදාවටද ස්තුතිවන්ත වෙනවා. කීයද? 9 පන්ති දැන් මෙතන ඉන්නව 9 කීප දෙනෙක්ම. ඔව්. ස්කූල් වෑන් එකේ දෙක හොඳ නැද්ද? කට්ටියත් එක්ක පොඩි chat එකක් දාගෙන එහෙම නින්දක් දාගෙන යන්න බලවන්නේ. ඒක හරියන්නේ නැද්ද? ඔව්. ටිකක් පරක් වෙනවා ගෙදර එහෙම යන්න. මේක ඉක්මනට ගියාගේ. ඔව්. දැන් ඔයා කොච්චර කාලද යන්න අරගෙන? මම ඉස්කෝලේ අපේ 10 වෙනිදාට කලින් පටන් ගත්තා. මම පළවෙනි දවසේ ඉඳන් බෝට්ටුවේ තමයි ගියේ. ඔයාද ඉස්සල්ලාම බෝට්ටුවේ යන්න ආවේ? ඔව්. ඉස්කෝල ළමයෙකුට හිටියේ ඔයා විතරයි. ඔව් මුළු බෝට්ටුවේම මම විතරයි. මුළු බෝට්ටුවේ ඔයා විතරයි. ඒතර ඔයයි බෝට්ටුව අරන් යන කෙනයි ඒ අංකලුයි ඔයාගේ තාත්තා හරි අම්මා හරි ආවද? පළවෙනි දවසේ තාත්තා ආවා. ඊට පස්සේ දවසේ නම් මම තනියෙන් ගියේ. තනියෙන් ගියේ. ඒතර කිමුලෝ ඉන්නේ නැද්ද බය නැද්ද? එහෙම ලොකු බයක් නැහැ. උන් ළඟට එන්නේ නැහැ ගොඩක්. උන් ඈතට තමයි පේන්නේ. කොච්චර කාලද යන්න අරගෙන? දැන් සති 3මාරක් විතර වෙනවා. ආයි කියන්නේ ගොඩක් කල් ඔයා. ඔව් ටිකක් මෙයාලට පස්සේ තමයි හැබැයි පටන් ගත්තේ. නම් මොකද පුතේ? මගේ නම තෙබිඳු දසනායක. ගෙවල්? ගෙවල් බත්තර මුල්ලේ. හරි ලේසි නේ බත්තර මුල්ලෙන් ඉස්කෝලේ මෙතන විනාඩි අපි දැන් ස්කූල් නැතිද? ඒ කියන්නේ ස්කූල් උදේට යනවා නම් බැරි වෙලාවක් හරි බෝට් එකේ ටයිම් එක මිස් වුණොත් අපි ඉතින් අපේ පෞද්ගලික වාහනේ යනවා නම් ඉතින් විනාඩි 45ක්වත් යනවා. රාජගිරියේ ට්‍රැෆික් හම් වෙනවා, බොරැල්ල සෙමන්ට්‍රි ගාව ට්‍රැෆික් හම් වෙනවා. ඉතින් ඒ ඔක්කොම ට්‍රැෆික් මොකුත් නැතුව මේක නිදාසේ කිසිම කරදරයක් නැතුව සැපපාසුවෙන් එන්න පුළුවන්. අද ඉස්කෝලේ ගියේ නෑ. දැන් අපිට ඉස්කෝලේ ඉවරයි. පුතාගේ ඉස්කෝලේ? සෙන්ට් පීටර්ස්. මුලින් ඉඳලා මේද? ඔව්. මේ සැරේ A-level කරනවා කියන්නේ. ඔව් මේ අවුරුදු A-levels. ස්ටඩි ලීව්. ඔව්. ගෙවල්? වික්‍රමසිංහපුර. එහා පැත්තේ ඉන්නේ මල්ලි. ඔව් මල්ලි ඉන්නේ. මල්ලි ඉන්නේ 9. මල්ලි 9. හරි. ඔයාට හැබැයි මේ බෝට්ටු යන්න අවස්ථාව ලැබෙන්න අඩු ඇතිනේ. ඔව්. මොකද මං ඉස්කෝල දැන් ඉවරත් එක්ක කොරෝනා ආපු එකත් එක්ක ඉඳ එහෙම නැවතුණා. ඒ හින්දා දැන් ක්ලාසස් තමයි තියෙන්නේ එක දිගට. ඔයා ක්ලාස් යන්නේ? ඔව්. වැල්වත් පැත්තට. ඔව්. ඒතර ක්ලාස් යන්නේ මේ බෝට්ටුවේ? ඔව් සමහර වෙලාවට යනවා. මේ උදේ කීයටද පටන් ගන්නෙ දියත ගාවේ? 6 මාට. හරියටම 6 මාට බෝට්ටු වෙනවද? නෑ කට්ටිය එනකන් පොඩ්ඩක් ඉන්නවා.
සුන්දරයි ගමනනේ. ඔව්. බස් එක යනවට වැඩිය කාර් එක යනවට වැඩිය. ඔව්. මාර ඉක්මන් මාර ලේසි මේක තව. ඒ කියන්නේ අඩු පිරිවැයකින් නිකන් ස්වභාවික සම්පත් වලින් උපරිම ප්‍රයෝජනයක් අරගෙන මේ වගේ දෙයක් කරන එක හොඳයි. එතකොට මේ මිනිස්සු දැන් මේවා දැක්කහමත් දැන් ගොඩක් මිනිස්සු බස් වල යන්නේ. දැන් රාජගිරිය පැත්තේ ඉඳන් බොරැල්ල යනවා නම් අයිතිස් කෝල්ට යනවා පැයක් එකමාරක් කොහොමද යන දාලට. මේ වගේ මේ විනාඩි 20න් වගේ පොඩි වෙලාවකින් යන එක මාර ලොකු දෙයක්. කොහොමද මේක නිකන් ඔයා හිතන්නේ මේක දියුණු වෙන්න ඕනේ කොයි විදිහට මේක ඉස්සරහට යන්න ඕනේ මේක තව තියෙන ප්‍රදේශ මේක තව යන්න පුළුවන් තවත් ගොඩක් තැන් තියෙන දැන් අපි ඉස්කෝලේ විතර නෙවෙයි තවත් යන්න පුළුවන් තැන් තියෙනවානේ මිනිස්සු දැන් මේක ගැන මිනිස්සු උනන්දු වෙන්න ඕනේ දැන් අපි මේක දැම්මා මිනිස්සු දැන් දකින්න ඒක උතකොට ඒ කට්ටියටත් නිකන් ආසාවක් ඇති වෙනවා දැන් මේගොල්ලන්ට බස් එක යන්න ගියාම හින වෙලාවක් යනවා මේකෙන් අද විනාඩි 10 15න් ඩිග්මන්ට් යනවා එතකොට ඒගොල්ලන්ටත් ලේසි. එතකොට රටටත් අලුත් දෙයක් වෙනවා. ඇත්තටම පාසල් දරුවෝ විතරක් නෙමෙයි ඔබ බත්තර මුල්ලේ ඉඳලා වැල්ලවත්ත පැත්තට කොල්ලුපිටිය පැත්තට බම්බලපිටිය පැත්තට දෙහිවල පැත්තට රාජකාරියට යනවනම් කිසි ප්‍රශ්නයක් නැහැ ඔබට යන්න පුළුවන්. ඔබ ඒ පැත්තේ ඉඳලා සිසිරිපායට, ඉසුරුපායට, ඒ වගේම මේ බත්තරමුල පැත්තේ තියෙන කාර්යාල වලට එනවනම් එන්න පුළුවන්. අර වාහන ASCII තෙරපිලා ත්‍රිවිල්, බයිසිකල් හැම පැත්තෙම රිංග යන මහපාරේ පැය ගාණක් රස්ජාදු වෙන්න අවශ්‍යම නැහැ. ඕනේ දවසක මේ ප්‍රවාහන සේවය වැඩ කරනවා. විශ්වාසයි, සත්‍යයි, සහතිකයි. අද්දුටුයි ප්‍රත්‍යක්ෂයි. තව ඉස්සරහට මේක තව තවත් දියුණු වෙයි. හැබැයි ඔය ඇල මාර්ගෙ මෙච්චර කලුත් ඔය විදිහට තිබුණා. කොහොම වල් බිහි වෙලා තිබුණා. හැබැයි ඒක නිවැරදි දෙයකට යොමු කරන්න පුළුවන් නායකත්වයක් තිබුණේ නැහැ. නිසා ඇත්තටම ජනාධිපතිතුමා ඇතුළු රජයට ගෞරවය පුද කරා මේ කටයුතු තවත් ඉස්සරහට කරගෙන ගිහිලා මේ ප්‍රවාහන පදේ තවත් ශක්තිමත් කරනවා නම් ඒක රටේ ලොකු කාලයක් මිනිස්සුන් ඉතුරු කරගන්න පුළුවන් මාධ්‍ය නිසා අපි ස්තුතියි. හරි අවසාන තප්පර කීපය මොනවද කියන්න තියෙන්නේ ගීත දෙවයි? විශේෂයෙන් කියන්න තියෙන්නේ අපි වෙන්දට අපි සංගීත කාණ්ඩායමක් එකතු කරගත්තා අපේ කාණ්ඩායම එකතු කරගත්තා එක්තරා අපි පුරුදු වෙච්ච සද්දයක් තියෙනවා මට උඹනවා තියෙනවා සද්ද පොඩක් වෙනස් කරගන්න අමුතු කරගන්න. ඒ නිසා පුතා ඇතුළේ සහෝදර ටික එයාගේ යාළුවෝ ටික එකතු කරගෙන අමුතු කණ්ඩායම අද එකතු කරගත්තා. හරි. සංගීත සපයන සිතුම් ලසිත් චතුරංග රශ්මිත. හරිනේ රශ්මිත. විනුජ ආචාර්ය වික්‍රත්නායකයන්ගේ මුණුපුරා. හිනාවේ රස්ටින් බලනවද නෑ ඔය මේ ඉන්නේ වික්‍රත්නායකයන්ගේ මුණුපුරා නෙවෙයි. චතුෂි. එවනම් හැමෝටම ස්තුතියි. අද ආවට අපි මනම් සමුගමු අමිල තවත් ගීතයකින්. ඔබට සුබ රාත්‍රියක් කියනවා. රන් විවිත පුරවා සුරතේ ඔවා සිරිකත සෞදිය පිරුමට ආනියා මధు දෙතු සරහන අදීත සදත් නුඹයිලානේ රන් විවිත පුරවා සුරතේ ඔවා සිරිකත සෞදිය පිරුමට ආනියා මధు දෙතු සරහන අදීත සදත් නුඹයිලානේ සරුන් පිරි වල්විල් සැලි පැවසු හැඟුම් ආදරේ තිසරුන් පිරි වල්විල් සැලි පැවසු හැඟුම් ආදරේ සිසිලේ වෙලි පවනේ ඇලි පනමින් බැලි මාරදී රන් විවිත පුරවා සුරතේ හවා සිරිකත සෞදිය පිරුමට ආනියා මధు දෙතු සරහනවා අදේ තෙවුන් පිසදමු නුඹයිලානේ
කඳුලේ වෙලී අඳුරේ ගැලී ගැලඹු පැතුම් සාගරේ කඳුලේ වෙලී අඳුරේ ගැලී පැවසූ හැඟුම් සාගරේ සඳ කැන්රිදී පෙරපීරණි පැනයා නොහි වතිරීදී රන්නී විත පුරවා සුරතේ හවා සිරිකත සෞදිය පිරුමට ආනියා මදුරුතු සරණවා හදේ තෙල් පිසදමු නුබයිලදේ